තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි මුලින්ම අපගේ ආරාධනා පිළිගන්න මේ මොහොතේ අපි වැඩසටහනට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේව ප්‍රථමයෙන් নমස්කාර පූර්වකව ගෞරවයෙන් ගන්නවා. ඒ වගේම අපගේ මේ වැඩසටහනට සෑම පොය දිනකම අපිත් එක්ක සම්බන්ධ වෙන ගයාන් ප්‍රේමදාස මහත්මයාත් එතුමන්ගේ පුංචි පුතුන් දෙදෙනාවත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අද දිනේ තාමත් දරුවෝ සම්බන්ධ වෙමින් ඉන්නවා. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරමු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුතුව নমස්කාර පූර්වක කරනවා. මේ දරුවන්ව පංචශීලයේ පිහිටවලා ඉතාමත් වටිනා වූ මඟ පෙන්වීමක් මේ දරුවන්ට ලබා දෙන මිසක්. අවසරයි ස්වාමීන් වහන්සේ. තාම ළමයි එනවද? ඔව් තාම සම්බන්ධ වෙමින් ඉන්නේ ස්වාමීන් වහන්සේ. කොහොමද අපි වැඩසටහනක් පටන් ගමු ස්වාමීන් වහන්සේ. එහෙම ගැටලුවක් නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ කමක් නෑ පටන් ගමු. හරි හොඳයි එහෙනම් අපි වැඩසටහන ආරම්භ කරමු. සීලමු දෙනාම පංච සමාදන් සදා නමස්කාරය කියන්නේ. සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယंपि धम्मं शरणं गच्छामि ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယंपि संघं शरणं गच्छामि တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယंपि बुद्धं शरणं गच्छामि တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယंपि धम्मं शरणं गच्छामि တတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယंपि संघं शरणं गच्छामि පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා සික්ඛාපදං සමාදියාමි හොඳයි සීගී ආයතනයේ ඇතුළු ගයන් ගයාන් ප්‍රේමදාස මහත්මයා ස්වාමීන් ප්‍රේමදාස මහත්මයා ඇතුළු ආදරණීය දුව දරුවනි
මේ බක්පුර පුර පසළොස්වක පොහොය දවසේ තාක්ෂණයේ ඔස්සේ මේ දරුවන්ගේ අනාගතය පැහැදිලි කිරීමක්, ඒ වගේ මඟ පෙන්වීමක්, පැහැදිලි මාර්ගයක් කියලා දෙන ගුරු භවතුන් ඉන්න සමාජයේ මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්නට. මේ අවස්ථාවේදී මම බුදුදහම පිළිබඳව බොහෝ කරුණු, ගැඹුරු කරුණු සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ගුරු භවතුන් සිටියත් මේ පුංචි දරුවන්ට ඒ ගැඹුරු ධර්මය, ගැඹුරු කරුණු කාරණා අවබෝධ කරගන්නට අපහසු නිසා මම කල්පනා කරා පුංචි තේරෙන, අවබෝධ කරගන්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන් පුංචි කරුණු කිහිපයක් සිහිපත් කරලා මෙම වැඩසටහන ආරම්භ කරන්නට. දූ දරුවනි, ඔබ අප දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, අපි දහම් පාසලේදී සෑම තැනකම වාගේ අපිට අහන්න ලැබෙන පුංචි දහම් කරුණු කිහිපයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නහි වේරේන වේරාණි සම්මන්තිද්ද කුද්ධාචනං අවේරේනති සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ. මේ ගාථාව නම් අපේ කනට ඉතාම හුරුයි. අපි කටපාඩම් කරලා තියෙනවා, අපිට ඒක කටපාඩම්. මෙහි තේරුමත් අපි දන්නවා නිසියාකාරව. කෙසේ නමුත් පුංචි දරුවනි, බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ ගාථාවෙන් ධර්මයේ දේශනා කරලා මේ සමාජයට උතුම් වූ පණිවිඩයක් අප ලෝතුරු බුදුරජාණන් වහන්සේ ගෙනල්ලා දීලා තිබෙනවා. මේ ගාථාවෙන් තේරුම තමයි වෛරයෙන් වෛරය කිසිම දවසක නොසන්සිදේ. ඒ කියලා කියන්නේ දරුවනි, අපි කෙනෙක්ට වෛර කරනවා නම් ඒ වෛරයෙන් වෛරේ කවදාවත් සංසිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ යුද්ධයක් කරලා කිසිම කෙනෙක්ට ජයක් අත් වෙන්නේ නැහැ. මොකද යුද්ධය තුලින් මිනිස් ඝාතන සිද්ධ වෙනවා, දරුණු හිංසාවන් සිද්ධ වෙනවා, දරුණු දේපල හානි සිද්ධ වෙනවා. මේ කිසිම දෙයකින් කිසිම කෙනෙක්ට ජයක් නියත වෙන්නේ නැහැ දරුවනි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වෛරයෙන් වෛරේ කිසිම දවසක නොසන්සිදේ කියලා. සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් අවෛරය සංසිදේ. මෛත්‍රියෙන් ආදරය, කරුණාව, දයාව මේ තුලින් අපේ ජීවිතය වෙනස් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෙදරක් තිබ්බා දරුවනි. මං සරලව පුංචි කතාවක් සිහිපත් කරන්නම්. ගැඹුරටම යන්නේ නැතුව සරලව. බුදුරජාණන් වහන්සේගේ කාලේ දරුවෙකුයි සාමාන්‍ය විවාහ ජීවිතයට පත් වෙන්නට පුළුවන් තරුණයෙකුයි ඒ තරුණයාගේ අම්මයි ගෙදර ඉන්නවා. ඒ තරුණයාගේ තාත්තා මිය පරලොව ගිහිල්ලා සිටින වෙලාවේ මේ දෙදෙනා මේ ගෙදර ජීවත් වෙනවා කාලයක් තිස්සේ. කාලේ ගත වෙලා යනකොට අම්මා යෝජනාවක් කරනවා මේ පුතාට විවාහ ජීවිතයට පත් වෙන්න කියලා. දිගින් දිගටම මෙහෙම යෝජනාවන් කරනකොට මේ දරුවා, මේ තරුණයා ඒ තමාට හරියන ගැළපෙන සහකාරියක් තෝරගෙන ගෙදරට කැඳාගෙන ඇවිල්ලා මෙහෙම කාලයක්
ඒ පවුල් පසුබිම ජීවත් වෙනවා. ඊට පස්සේ දරුවනේ මේ ගෙදරට ගෙන්නගෙන ආපු තමාගේ බිරිඳට දරුවන් බිහි වෙන්නේ නැහැ කියලා පේනවා. මේ අවස්ථාවේදී අර අම්මා කල්පනා කරනවා තවත් යෝජනාවක්. තවත් බිරිඳ කෙනෙක් ගෙදරට ගෙන්න ගන්න කියලා. මේක ප්‍රතික්ෂේප කරනවා මේ තරුණයාව. නමුත් අර පළමුවෙන්ම ගෙනාපු ඒ ගැහණු දරුවා තමා විසින්ම තවත් බිරිඳ කෙනෙක් මේ ස්වාමි පුරුෂයාට බඳලා දෙනවා. දැන් එතකොට මේ තරුණයාට භාර්යාව දෙන්නයි. ඒක එදා සමාජයේ තිබ්බ සාම්ප්‍රදායික ලක්ෂණයක්. මේ අතරතුරේදී දෙවන බිරිඳට දරුපතක් ලැබෙනවා දරුවන්. මේ තුලින් අර පළවෙනි බිරිඳට නිකන් අපිට හිතෙනවනේ අපිට යම් කිසි දෙයක් නැති වුණාම වෙනත් කෙනෙකුට අපිට වඩා දෙයක් කියනකොට ඉරිසියා හිතෙනවා. ඒ ඉරිසියාව මේ පළවෙනි බිරිඳට පහළ වුණා. පහළ වුණාට පස්සේ දෙවෙනි බිරිඳට දරු උපතක් සිද්ධ වෙන්නට තිබෙනවා. ඒ නිසා අර පළවෙනි බිරිඳට ඉරිසියාව පහළ වෙලා අර දෙවෙනි බිරිඳට බෙහෙතක් දෙනවා, විෂ සහිත බෙහෙතක් දෙනවා, උපස්ථාන කරනවා වගේ හිතාගෙන විෂක් දෙනවා, දරුණු විෂක් ගබ්සා කරනවා දෙවෙනි බිරිඳ. මේ විදිහට ගබ්සා කරනවා දෙවෙනි වතාවටත්. මේ තුලින් මේ දෙවෙනි බිරිඳ තුන්වෙනි වරටත් දරුපතක් සඳහා යොමු වෙලා ඒක කාටවත් කියන්නේ නැතුම් හංගගෙන ඉන්නවා. හැබැයි අපි දන්නවා දරුපතක් සිද්ධ වෙනකොට කාටවත් හංගන්න බෑ කියලා. ඒක නිසා මේ පළවෙනි බිරිඳ ඒකටත් ඉරිසියා හිතලා අර දෙවෙනි බිරිඳව ලැබෙන්න ඉන්න දරුවව ඒ බඩේම තියලා මරලා දාලා අර අම්මටත් විෂ සහිත විෂක් දීලා අර අම්මව දෙවෙනි බිරිඳත් පළවෙනි බිරිඳ මරා දමනවා. මේ තුලින් වෛරයක් ඇති වෙලා දෙවෙනි බිරිඳ ඒ ගෙදරම බැලලියක් වෙලා ඉපදුනා. ඊට පස්සේ පළවෙනි බිරිඳත් තමාගේ ස්වාමි පුරුෂයා අතින් කෝපයටපත් වෙලා මරණයටපත් වුණා. ඒ ගෙදරත් කිකිලියක් වෙලා ඉපදුනා දරුවනි. දැන් එතකොට බිරිඳවරු දෙදෙනාම ඒ ගෙදරම සත්තු දෙන්නෙක් වෙලා ඉපදිලා. එක බිරිඳක් කිකිලියක් වෙලා ඉපදිලා අනිත් බිරිඳ බැලලියක් වෙලා ඉපදිලා. මේ තුලින් අර කිකිලිය හැමදාම බිත්තර දානවා. අර බැලලිය ඒ බිත්තර කනවා. දැන් දෙන්නට දෙන්න වෛරය ඇති වෙලා. මේ විදිහට ඒ දෙදෙනාත් මිය පරලෝ ගියාට පස්සේ ආයෙත් ඉපදුනා. ආයෙ ඉපදිලා එක බිරිඳවරේ මුව දෙනක් වෙලා ඉපදුනා. අනිත් බිරිඳව කොටි දෙනක් වෙලා ඉපදුනා. දැන් දෙන්නට දෙන්න වෛරයෙන් වෛරය දිගින් දිගටම ආත්මෙන් ආත්මයට යනවා දරුවනි. මේ තුලින් අර මුව දෙන පැටව් දානවා, අර කොටි දෙන ඒ පැටව් කනවා දරුවනි. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ දෙදෙනාම මනුස්ස ජීවිතේ ඉඳලා සත්ව ජීවිතේ දක්වා මරණයෙන් මරණයට උප්පත්තියට වෛර සිතින් තමයි මේ දෙදෙනාම ඉන්නේ. දවසක් මේ කොටි දෙනත් මේ මුව දෙනත් මේ පරලෝ ගියාට පසුව එක් පුද්ගලයෙක් පෙර පිනකට මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒත් ගැහණියක් වෙලා. සිටු මැදුරක මනුස්ස ජීවිතයක් ලැබුවා. අනිත් ගැහණිය යක්ෂණියක් වෙලා ඉපදුණා බුදුරජාණන් වහන්සේගේ කාලේ. අර සිටු මැදුරක ඉපදුන ඒ ගැහණිය දරුපතක් ලැබිලා ඒ දරුවෝ හදා වඩා ඉන්නකොට පුංචි කාලේ අර යක්ෂණිය ඇවිල්ලා අර පළවෙනි බිරිඳ වගේ
ඡායාරූපයකින් අර දරු සුරුතල් කරනවා වගේ අර පළවෙනි දරුවා කනවා දරුවනේ විනාශ කරලා දානවා. මේ විදිහට දෙවතාවක් සිද්ධ වෙලා තුන්වෙනි වතාවේදී මේ යක්ෂණියගෙන් බේරෙන්නට බුදුරජාණන් වහන්සේගේ ගාවට යනවා. ගිහිල්ලා ඇහුවට පස්සේ ඇයිද මේ මෙහෙම සිද්ධියක් වෙන්නේ කියලා ප්‍රකාශ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මම දේශනා කරපු අර පෙර ආත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නහි වේරේන වේරාණි සම්මන්තේද කුදාචනං අවේරේන සම්මන්ති එස ධම්මෝ සනත්තනෝ. වෛරයෙන් වෛරයේ කිසිම දවසක නොසන්සිදේ. ඒක නිසා දරුවනි ඔබත් කිසිම කෙනෙක්ට වෛර කරන්නට එපා. විශේෂයෙන්ම අම්මට තාත්තට ගුරුවරුන්ට කිසිම කෙනෙක්ට යහළුවාට පවා වෛර කරන්නට එපා. මොකද ඔබ පුංචි දරුවෝ සතා සීපාවටවත් ඔබ වෛර කරන්නට එපා. ඔබ ඒ සියල්ලටම ආදරය කරන්න. ආදරය කිරීම තුලින් ඔබටත් ආදරය ලැබෙනවා. ඒක නිසා මේ පුර 15ක පොහොය දවසේ ඔබේ අම්මට තාත්තට ආදරය කරන්න, වෛර කරන්නට එපා. ඔබේ යහළුවන්ට ආදරය කරන්නට, ඒ වගේම ඔබේ ගුරුවරුන්ට ආදරය කරන්න. මොකද එහෙම අපි යම් කිසි කෙනෙක්ට ආදරය කරනකොට, මෛත්‍රී කරනකොට අපිටත් ඒ ආදරය, මෛත්‍රී, කරුණාව, දයාව මේ සියල්ල අපිට ලැබෙනවා දරුවනි. ඒක නිසා මේ වැඩසටහන දිගින් දිගටම පවත්වන එක ගොඩක් සතුටුයි. කිහිප දෙනෙක් එකතු වුණත් ගොඩක් වටිනවා. මොකද මේ වගේ පුංචි කරුණු කාරණා කිහිපයක් හරි ඔබගේ මේ පුංචි කාලයේ තුලදීම ඔබට ඉගෙන ගන්න ලැබෙන එක ගොඩක් වාසනාවන්තයි. මොකද මේ තාක්ෂණයේ ඔස්සේ ඔබ පාවිච්චි කරන්නේ ඔබගේ දියුණුවට නම් ඒක එතන විවාද කරන්නට හේතුවක් නැහැ මන් දකින විදිහට. මොකද පුංචි දරුවන්ට ෆෝන් එකක් පාවිච්චි කරන්න දෙන්න එපා කිව්වට මේ කරන දේවල් නම් මමත් කැමතියි. මොකද පුංචි දරුවන්ටත් අපි පෙන්වන්නට ඕනි එහි තිබෙන හොඳ ප්‍රතිඵලය පමණයි. මොකද අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු දකින්නේ ෆෝන් එකක් පාවිච්චි කරාම එහි නරක ප්‍රතිඵල. හැබැයි අපි එයාලට කියලා දෙන්න ඕනි ඒකෙන් තිබෙන හොඳ ප්‍රතිඵලය. එතකොට එයාලා හොඳ ප්‍රතිඵලය ලබා ගන්න. අපි එයාලට හොඳ ප්‍රතිඵලයක් අපි ලබා දෙනවා. ඒක නිසා මේ වැඩසටහන දිගින් දිගට පැවැත්වීම ගොඩක් සතුටුයි. ඒකට පුණ්‍ය ආනුමෝදනාවන් සිද්ධ කරනවා. මේ පුර 15ක පොහොය දවසේ අපලෝ උතුරු බුදුරජාණන් වහන්සේ දෙවන වරටත් අපිට අපේ ලක්දිවට වැඩම කරන්නට සිද්ධ වුණා. ඒක නිසා මේ කරුණු කාරණා ඔබ සිහිපත් කරමින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට මේ කරුණු කාරණා හේතු වාසනා වේවා. මේ වැඩසටහන මෙතනින් මගේ දේශනාව මෙතනින් නිමවටපත් කරනවා. මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාවේ අපේ මහත්මයා. ඒ තුලින් මේ කරගන්න තිබුණ සියලුම පින් ওই දූ දරුවන්ටත් අත් වේවා, ගුරු භවතුන්ටත් අත් වේවා, මිය පරලොව යන තිබුණු මිදි ඥාතීන්ටත් අත් වේවා, දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම සාර්ථක බවට පත් වේවා. කරදර බාධක දුක්ඛම් කටළු දුරු වේවා. සිතන පතන දේවල් සාර ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සාර්ථක දිනයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්නට බුදුදහම මගින් ගමන් කරන ඔබ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා සිදු වේවා. අවසානයේදී ඔබ අප සියලුම දෙනාට උතුම් වූ නිවන් අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. සිතාන සාදුකාර දිල මේ පින් අනුමෝදන් වන්නේ. සියලුම දෙනාට තෙරුවන් සරණයි. එවන් සර්ණයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉතාමත් ගෞරවනීයව নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. මෙවන් වැඩසටහනකට අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙලා අපේ දරුවන්ව දැන නැනුමෙන් පෝෂණය කිරීම සම්බන්ධව ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේට নমස්කාර පූර්වකව නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් දයාන් ප්‍රේමදාස මහත්මයා අද දිනේ දරුවෝ කීප දෙනෙක් අඩු වෙලා තියෙනවා. හේතුව ඇත්තටම මට කීප දෙනෙක්ම දැනුවත් කරා ගොඩක් අය ගෙවල් වල නැහැ මේ වෙලාවේ මේ පිට ගන්න මේ නිවාඩුව වීකෙන්ඩ් එක නිසා ගෙවල් වලින් බැහැර වෙලා තියෙනවා.
අවුරුදු උත්සව වගේ දේවල් ඉදිච්ච දේවලුත් තියෙනවා මට ගොඩක් අය රිප්ලයි කරලා දෙනවා මට රෙකෝඩින් එකේ වන්න කියලා ගොඩක් අය දැනුවත් කරලා තියෙනවා. ඉතින් අපි සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට අපි අපේ පණිවිඩය අද ලබා දෙමු. යන්ත්‍රදාස මහත්මයා ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ වැඩසටහන ඉදිරි වැඩ කටයුතු සඳහා මේ දරුවෝ දැනුවත් කිරීම පාදෙමු. තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේගේ නවසරයි උන්වහන්සේ වැඩම කරා. සන්තෝෂයි චාමර මහත්මයා. අතරම මේ කලින් ලෑස්ති කරගත්තේ නැත්නම් උන්වහන්සේ මේ ගාථා පාඩේ යොදාගත්තා මටත් ඒක ටිකක් මේ පුදුමන කාරණයක් වුණා. මොකද මගේ පුතාලා දෙන්නත් සම්බන්ධ වෙලා ඉන්නවා. පුතාලා ලෑස්තිලා ඉන්න ඔය ගාථාව කියන්න. අපි පුතාට ගාථාව කියන්න දීලා වැඩි පටන් ගමු. පුතේ මයික් එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති යේච ධම්මෝ සමන්තන. හරි. තෙරුවන් සරණයි. චාමනවත් හදිසියෙ මට උදේ හිතවිල්ලක් ආවා මේ ගාථාවෙන් අද පටන් ගමුද කියලා. ඉතින් මටත් පුදුම හිතුණා නම් අපේ ස්වාමීන් වහන්සේ මේ ගාථාව යොදාගත්තා. ඒ කියන්නේ මේ ගාථාව අද සම්බන්ධයක් තියෙනවා අපිට. ඒක නිසා වෙන්න ඕන හිම උනේ. නැත්තම් මේ පුතත් ඒක ලෑස්ති වුණා කියන්න. ඉතින් මේ වෛරය ගැන කාලීනව වැඩගත් වෙන මාතෘකාවක් දැන් මහත්මයා. ඒක නිසා වෙන්න ඕනේ. මටත් ඒක දැන් ඇත්තටම දැන් බොහොම විනාඩි 5ක 10කට කලින් හිතුනේ. ඒතර මේ පුතාටත් මතක තිබුණා ගාතාව. ඉතින් අපිට සම්බන්ධ අපිත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාගේම අවසරයි. දෙමාපියත් සම්බන්ධ වෙලා ඇති. අපි වැඩසටහන ඉදිරියට කරගෙන යමු. ඉතින් අපගේ ස්වාමීන් වහන්සේ මම ඇත්තට මේ පොතක් තියාගෙන මම ලියාගන්න පටන් ගත්තා. මම අපේ දරුවන්ට ආරාධනා කරනවා. දැන් මේ අපි දන්නේ නැහනේ. දන්නේ නැහැ. අපි දන්නවා කියලා හිතන් ඉන්නට ඇත්තටම අපි දන්නේ නැහැ ගොඩක් දේවල්. ඒ නිසා පොඩි හරි දෙයක් දැන ගත්තා නම් තියාගන්න. අමතක වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියපු දේවල් මම කෙටි සටහනක් දාගත්තා. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් දුවලා පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ මට ආරංචි වුණා අපේ සර්ගෙන් අපේ දරුවන්ගේ ලකුණු ප්‍රමාණය තවත් වැඩි වෙලා තියෙනවා කියලා විභාගවල. ඉතින් හරිම සන්තෝෂයි. මේ පණිවිඩය හැමෝටම දෙන්න. ඉතින් හොඳට ඉගෙන ගන්න මොන ප්‍රශ්න තිබ්බත්. අපි දකින්න ටිකක් කරදරයි මේ කාලේ. අපේ ස්වාමීන් වහන්සේ ඒ නිසා වෙන්න ඕනේ මේ ගාථාව යොදාගත්තේ. ඍජුවම කියන්නේ නැතුව. මොකද ඒක විවිධ විදිහට දකින්න පුළුවන්. මොකද මිනිසුන්ට උඩා කරදර කාලයක් එක එක විදිහට මේක දකින්න අය ඉන්නවා. මේක දහමෙන් විග්‍රහ කරන්න ගියොත් සමහරට ගැටෙන්න පුළුවන්. කියලා හිතලා ඒ කරුණාවෙන් තමයි උන්වහන්සේ දේ කරන්නේ. ඉතින් මොකද නැත්තම් විවිධ විදිහට ඔක වැරදි විදිහට අර්ථකථනය කරලා පෞ සිද්ධ කරගන්න පුළුවන් නිසා. ඒ නිසා හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි බෞද්ධ විදිහට මේ වෙලාවේ මේ දහම පිළිහිට කරගෙන මේ කරදරකාරී අවස්ථාවෙන් කොහොමද පරිස්සම් වෙලා මේ කාලය ගෙවලා දාන්නේ කියන මොකද විවිධ කාලගත වෙන අපිට මතකයි දැන් මුලින්ම මේ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පටන් ගත්තා. ඒ කාලේ අපි ගොඩක් බය වෙලා හිටියා. ඊළඟට ලෝකෙටම මේ දරුණු වෛරසයක් ඇවිල්ලා එතන ප්‍රශ්නයක් වුණා. ඒක අවුරුදු ගාණක් ඒ කරදරෙන් වැට ගන්න අපි දැන් අලුත් මේක කරලා තියෙනවා. වගේ එක එක කාලවල එක එක දේවල් වෙනස් වෙනවා. අපි කොච්චර හිතන් හිටියත් දැන් අපි දකිනවා මිනිස්සු ගොඩාක් එකතු වෙලා දැන් මේ තමන්ට වෙලා තියෙන කරදර වලට උත්තර හොයනවා. හැබැයි ඉතින් කොරෝනා වෛරසයෙන් හානියක් දැන් නැහැ. ඒ වගේ කාලෙන් කාලට හානිය තිබුණාට ඉස්සර තිබුණ තරම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙනවා බෞද්ධ විදියට මේ කාල ටික ගෙවෙනකන් කොහොමද අපි දහම පිළිහිද කරගෙන අර ස්වාමීන් වහන්සේගේ දේශනාව කිව්වා වගේ බැලලියක් කීලියක් වෙන්නේ නැතුව මොදෙනක් කොටියෙක් වෙන්නේ නැතුව යක්ෂණියෙක් වෙන්නේ නැතුව යක්ෂයෙක් වෙන්නේ නැතුව කොහොමද අපි දක්ෂව යන්නේ කියන මොකද අපි අද දවස ගැන හිතලා අදූරදර්ශීව වැඩ කරොත් ඕක තමයි වෙන්නේ. ඉතින් ඒක බුද්ධ දේශනාව. ඉතින් අපි ඒක පිළිගන්නවා මම හිතන්නේ මේ සියලු දෙනා. අපි දකින්නවා ටීවී එකෙත් දකින්නවා සමහරට ගෙදර වත්තේ දැකලා ඉතින් සත්තු ওই විදිහට මරා ගන්නවා. හැබැයි ඔය බුදුහාමුදුරුවෝ බුදුන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් අපිට ඕක කියලා දෙයයි මේක උනේ කියලා. දැන් අපි ඒක දන්නේ නැහැ. සමහරු ගිහිල්ලා ඒ කැලෑවල ගිහිල්ලා දවස් ගණන් බලන් ඉඳලා කැමරාවට වගෙන බලන් ඉන්න කොහොමද මේ විදිහට සතෙක් පොර කාලා අල්ලගන්නේ. ඒකෙන් සතුටක් ලබනවා.
හැබැයි මේ පිටිපස්සේ තියෙන කතාව දැක්කම සතුටු වෙන්න නෙමෙයි තියෙන්නේ උතන. ඊළඟට මට නේ ඔක වෙන්න යන්නේ කියලා තේරුම් අරගෙන මේ භයානක සසරෙන් මිදෙන්න අවශ්‍ය දේවල් කරගන්න එක. ඉතින් දැන් මට පේනවා ලියලා තියෙන වාක්‍යයක්. අපි ගිය පාරත් මේ වගේ ආදර්ශ පාඩයක් ලිව්වා. ඒ කියන්නේ ගාථා පාඩයක්. මං කිව්ව මන්ත්‍රයක් කියලා. ඒක මන්ත්‍රයක් නෙමෙයි අත්‍තරම. මේ ශිල්පදයක්. ඉතින් ඒ වගේම බොහොම පින් සිද්ධ වෙනවාදත් ඒ වගේ ඒ අර්ථයම එන මේ සියලුම සත්‍යයන්ට අපි කොහොමද මෛත්‍රියෙන් කටයුතු කරන්න කියන අදහස ළමයිට දීලා තියෙනවා. ඉතින් පුතේ මේක රෙකෝඩින් එකත් ඔයගොල්ලෝ අහයි. දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න දුවලත් මේවා හොඳට ලියාගෙන හරි පාඩම් කරගෙන මේ දේවල් තමයි ජීවිතේට එකතු කරගන්න. සියලු සත්‍යෝ කිව්වහම ඒකට පක්ෂපාත කිසිම දෙයක් නැහැ. සත්තුත් වෙන්න පුළුවන් අපිට නොපෙනෙන මේ 31 ලෝක ධාතුවරම අපි නිවන ප්‍රාර්ථනා කරනවා කියලා තමයි කියන්නේ. නිවෙන්න. නිවෙනවා කියන එක අර්ථය ගන්නකො. ගින්නක් නිවන්න නම් වතුර සීතල සිසිල් ජල කඳක් වෙන්න ඕනේ. ඉතින් මේ අපේ දරුවෝ ටික ඒ වගේ පිරිසක් වෙන්න ඕනේ. ඉගෙන ගන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන දක්ෂ විදියට කටයුතු කළා විභාග පාස් වෙලා ආපු අය තමයි අද දැන් ඉන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ටීවී එකක් දැම්මත් පාරක ගියත් ලොකු ලෝකෙට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේ ඉගෙන ගන්න එක විතරක් කරලා ඇත්තේ. අර නිවන්න පුළුවන් හිත තියෙන මිනිස්සු අඩු ඇති. ඉතින් ඒ නිසා අපි මේ දරුවෝ දක්ෂ වෙන්න ඕනේ මේ ලෝක සත්‍යයන්ගේ ගිනි නිවන්න පුළුවන්. ගිනි කියන්නේ ලෝකෙ පැත්තෙන් කියන ගිනි දැල්ල නෙමෙයි මම කියන්නේ හිතේ ඇවිලෙන ගින්න දැන්. ගින්න කියන්නේ ඒක දැවෙනවා ප්‍රශ්න, කරදර, අනිත් අය ගැන හිතන්නේදී ගැටලුවක් තියෙනවනේ. ඒ නිසා මේ දුවල පුතාලා පුරුදු වෙන්න ඕනේ මේ සියලු සත්‍යයන්ගේ ගිනි වෙන වතුර වගේ වෙන්න. ඒක උදාහරණයක් ගන්න. ඒක ගෙදරින් පටන් ගන්න. අපේ හාමුදුරුවෝ කිව්වේ ගෙදරින් පටන් ගන්න කියලා. තමන්ගේ සහෝදරයාට සහෝදරියට අම්මට තාත්තට සලකන ඒගොල්ලන්ට තියෙන කරදරවලදී පිහිට වෙන ගතිය. ගෙදරින් තමයි පටන් ගන්න ඕනේ. එතනින් ඒ පුරුද්ද ආවහම ඉස්කෝලේට යයි. ඉස්කෝලේ තමන්ගේ ගුරුවරු මිතුරයන් එක්ක විතර ඉඳ ලැබෙයි. ඒ විදිහට කරගෙන යනකොට ඊළඟට එතනින් එහාට රැකියාවකට යනකොට ඒ තමන්ගේ රැකී ආරක්ෂා කරන ස්ථානයේ තමන්ගේ සේවක සේවිකාන් දුවදරුවන් ස්වාමි දරුවන් ස්වාමීදිරියන් එක්ක ඒ විදිහට කටයුතු කරන්න පුරුද්දෙයි. මොකද අපි පුරුද්දෙන් තමයි හැමදේම කරන්නේ. එකපාරටම එන්නේ නැහැ. ඉතින් අපි අහලා තියෙනවා ඒ කතන්දරත්. අර ගිරව් දෙන්නෙක් ගැන අපි අහලා තියෙනවා. අර බොහොම ගිරව් දෙන්නෙක් අර දෙපැත්තකට වැටිලා තාපසතුමන්ලා ඉන්න පැත්තකට වෙච්ච ගිරවයි අර සොර කල්ලියක් ඉන්න පැත්තට වෙච්ච ගිරවයි වෙනස් වෙච්ච හැටි. Tamanට ඇහෙන දේ දකින්න දේ අනුව කතා කරන හැටි බව වෙනස් වෙනවා. ඉතින් මේ දුවල පුතාලා එහෙම වෙන්නේ නැතුව මේ දහම යොදා ගන්න මේ අධ්‍යාපන කටයුතු කරන ගම උගන්න පාඩම හොඳට ඉගෙන ගන්න ගම දක්ෂ වෙන්න තමන්ගේ අම්මට තාත්තට අපි හැමදාම කතා කරන්නේ අම්මට තාත්තට සලකන එකෙන්. මම කැමති දැන් සම්බන්ධ වෙන දරුවෝ අඩු ගන්න සර්ට ලියලා හරියවන්න කොහොමද ඔයගොල්ලෝ කරේ? ඔයගොල්ලෝ එකෙන් වෙනසක් දකින්නවද? මේ අම්මගෙන් හරි අම්මට හරි හිතන අම්මලත් ඒක සර්ට කියන්න. ඒතර අපි මේ වැඩසටහන සාර්ථකව කරගන්න පුළුවන්. මොකද මේ කාලය උපරිමයෙන් ප්‍රයෝජනෙට ගමු. ඒ තාක්ෂණයේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ තාක්ෂණ අපි හරි විදිහට යොදා ගන්න ඕනේ දැන්. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් දැන් අර සත්තු ගැන කතා කරා අපි දැන් ওই සත්තු ගෙදර අපි දකින්න සමහර ඌනේ ගිහිල්ලා අර ලයිට් එක කරන තැන ගිහලා සතෙක් අල්ල ගන්න අපිට ඒක ගානක් නෑ මේ සත්තුනේ කිව්වට ඔය මීට කාල්ප ගානකට පෙර හොඳ බොහොම සුන්දර මිනිස්සෙක් වෙන්න පුළුවන්. මිනිස්සු දෙදෙනෙක්. ඒ කාලේ වෛර කරලා ඒ ඇති වෙච්ච ප්‍රශ්නේ දුර දිග ගිහිල්ලා අද මෙරි ඉපදී වෛරය පිරිමහ ගන්න ආකාරය. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. ගෙදරදී සමහර චූටි මල්ලි පොඩ්ඩක් මොන හරි කරදරයක් කරා කියලා අක්කට හරි මායියට හරි තරහා ගිහිල්ලා ගහ මරා ගන්න යන්න එපා. මල්ලිනි කියලා ඒ මල්ලිටත් කියලා දෙන්න. එතකොට අන්න අර වෛරයෙන් පිරිමහන්න යන්නේ නැහැ. දක්ෂ වෙනවා අපි. අපේ දහම යොදා ගන්න. එහෙම කරන්න පුළුවන් වීරයෙක්ට. ඉතින් මේ වීරත්වය ඇති වෙන්න ඕනේ මේ දරුවෝ ගාව. ඒ වගේ වීරයෝ අපේ ශාසනයේ ඕන තරම් ඉන්නවා. ඕගොල්ලෝගේ වීරයෝ කරගන්න මේ කට්ටිය. සිද්ධාර්ථ කුමාරයාගේ නම් ඕන තරම් හොයාගන්න. මේ පොත්පත් තියෙනවා ඔයගොල්ලෝ දහම් පාසල් වල කියලා දෙනවා. තමන්ගේ බුද්ධ ආගම පාඩමේ පොත්පත් වල ඇති.
කොහොමද මේ වීරය කටයුතු කරේ කියලා. Tamanට ගහන්න බයින් දෙන කෙනාට මෛත්‍රී කරන්න පුළුවන් කමක් කියන ලොකු වීරකම. අනිත් පැත්තට ගහන්න පුළුවන් කියන එක වීරකමක් නෙමෙයි. අපිට පේන්නේ එහෙම වීරයි කියලා. ඒ වගේ ඉන්න කට්ටිය හුඟක් බයෙන් ඉන්නේ. මට දැන් ආපහු ගහයිද? මට කරදර කරයිද? කියලා හරිම බයෙන් ඉන්නේ. වැරදි කරොත් බයෙන් තමයි ඉන්නේ. වීරය වගේ ඉන්න බෑ. එහෙම වෙන්න එපා. ඔය ගාථා ගැන තියෙන කතාව හොඳට අපි තව ඉස්සරහට ඕන දවසක් කතා කරමු. නැත්නම් ඔයගොල්ලෝ හොයලා බලන්න. ඒ ධම්මපදයේ ඇති ඉගෙන ගන්න. අම්මලා කියලා දෙයි, තාත්තලා කියලා දෙයි. ඉතින් අම්මලා තාත්තලාටත් ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ දරුවෝ වෙනුවෙන් කරන්න. මොකද අර සොරකල්ලියට වැටිච්ච ගිරවට වෙච්ච දේ දරුවන්ට වෙන්න දෙන්න හොඳ නෑ මේ වෙලාවේ. සමාජයේ ටිකක් වැරදි කාලයක් ආවහම නරක කාලයක් ආවහම අසත්පුරුෂ ලක්ෂණ ටිකක් වැඩි. දැන් මේක හරියට ගන්න ඕන. මොකද කරදරයි. කන්න බොන්න නැහැ, අඩුපාඩු, තෙල් පෝලිං ආදී දේවල් තිබ්බහම මිනිස්සුන්ට කරුණායි මෛත්‍රියෙන් කටයුතු කරන්න අමාරුයි. පුරුද්ද නැත්තම්, දහමට සම්බන්ධ වෙලා නැත්තම්. ඒ නිසා මම දන්නවා දරුවන්ට කෑම ටික ලබා දෙන්න ඕනේ, අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ. මේ පන්ති වල සහභාගී කරන්න මේ ගැටලු ආවහම දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි දරුවන් ගැන හිතලා අනාගතය ගැන හිතලා අපි කොහොම හරි මේකට මුහුණ දෙන්න පුරුදු වෙමු. අපේ දුවල පුතාලට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ. ඔය තාත්තා ගොඩාක් මහන්සිලා තමයි ඔය දේවල් කරන්නේ. මම හැමදාම මතක් කරනවා. අම්මත් එහෙමයි. ඉතින් ඒ තමන්ට ලබා දෙන දේවල් බොහොම අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. අර පිරිමැස්මෙන්. නාස්ති කරන්න එපා කිසිම දෙයක්. ගෙදර වතුර ටැප් එකවත් නිකන් ඇල්ලලා තියන්න එපා. පිඟන් හොදනකොට පුළුවන් නම් අම්මා කියලා ඇති පොඩි ඇතුලේ බේසමක් තියලා ඒකට පුරවලා කරන්න. නිකන්වත් ලයිට් එකක් දාලා තියන්න එපා. දැන් ලයිට් විදුලි බලය තැන හිට කාලේ ආපු වෙලාවනේ කියලා ඒ වෙලාවේ නාස්ති කරන්නත් එපා. අර තාත්තගේ දාඩිය මහන්සිය තමයි ඒතකොට අපි හොරකම් කරන්නේ. එහෙම වෙන්න දෙන්න එපා. ඉස්කෝලේ වැඩ කරද්දී වුණත් පොතපත පෑන පැන්සල උපරිමයෙන් පාවිච්චි කරන්න. මේ දේවල් විනාශ කරගන්න එපා. මොකද මේ කාලේ මේ වගේ කැපවීම් කරොත් එකතු වෙලා හිටියොත් අපිට මේ නරක කාලේ හැමදාම තියෙන්නේ නැහැ. මේ වගේ කෑම බීම නාස්ති කරන්න එපා. අම්මා හදලා දෙන දේවල් මේ විදිහටම පාවිච්චි කරන්න. හරියට පාවිච්චි කරන්න. මොකද ඒගොල්ලෝ සමහරට එක වේලක් නොකා ඉන්න පුළුවන් ඕගොල්ලන්ට මේ දේවල් ලබා දෙන්න. ඉතින් මේ වගේ බොහොම ප්‍රවේශමට මේ කාලේ ජීවත් වෙන අනිත් කෙනාට උදව් කරගෙන. තව කෙනෙක්ට බැනින්න වැරදි කරන්න කරදර කරන්න යන්නේ නැතුව බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරගෙන යන්න ඕනේ. මේක තමයි අපි දහමෙන් ගන්න ඕනේ. එහෙම කරනකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා දේශනා කරා. දෙන දේ තමයි ලැබෙන්නේ කියලා. අපි ආදරය, කරුණා, මෛත්‍රිය දැන් මේ වෙලාවේ අඩු කාලයක් නේ. කරුණා, මෛත්‍රිය. ඉතින් අපි පුළුවන් තරම් මේ ලෝකෙට මේ වෙලාවේ මේ දේ දෙන්න උත්සාහ කරමු. තව ලෝකේ කියන තැන අපේ ගෙදරින් පටන් ගන්න. මෛත්‍රියෙන් කටයුතු කරන්න සතෙක් වෙන්න පුළුවන්. ගෙදර අම්මා තාත්තා වෙන්න පුළුවන්. ගෙදර අපි කතා කරා ඒ දවස්වල සතෙක්ට කොහොමද අපි සලකන්න පුළුවන් අපිට කියලා. කුරුල්ලෙක්ට වතුර ටිකක් තියෙන තැන ඉඳන් අපි කතා කරා. ඒ වගේ පුරුදු වෙන්න. හිත පුරුදු කරන්න. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ මේ ගින්නි නිවන්න පුළුවන් දරුවෝ පිරිසක් අපි හදන්න ඕන. අපි මේ අපේ අධ්‍යාපන ආයතනයෙන් ගිනි නිවන හමුදාවක් පටන් ගමු. නේද සර්? ගිනි නිවන. මේ ගිනි කියන්නේ අපි අර අපි ජීවිතයේ දකින්න අපි දැකලා තියෙන මේ ඉර ෆයර් බ්‍රිගේඩ් ඒ දේවල් නෙමෙයි. ඒ තුමන්ලා කරන කටයුත්තත් හරිම වැදගත්. හැබැයි මේ ලෝකෙට වෙලා තියෙන මේ මහා ගින්න නිවන්න පුළුවන් දරුවෝ පිරිසක්. මොකද පුංචි දරුවෙක් දෙයක් කිව්වොත් ඒක ඕන කෙනෙක් අහනවා. පුංචි දරුවෝ හොඳ හැසිරීම හැමෝම අගය කරනවා. දැන් අපි මේ දවස්වල දකින්න අවසනාවට පුංචි දරුවෝ ටිකක් කටයුතු කරනවා වැඩිහිටියන් වගේ. ඉතින් එහෙම වෙන්න එපා. අපේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද? දැන් මහත්මයා තව විනාඩි 2කින් විතර මේ සෙෂන් එක ඉවර වෙනවා. අපි ඊළඟ සෙෂන් එක අපි පටන් ගමු. ඊටු ටික කරගෙන යන්න. ඉදිරියට කරගෙන යනවනේ අපි. හරි. ඒක හැමෝටම පැහැදිලිද? මම සයික ලැබෙන සලස්වනවා නේද කට්ටියටම එතකොට? හරි. ඉතින් අපි ගිනි නිවන හමුදාවකුත් හදමු අපි. දැන් මේ ගණිත දක්ෂව බිහි කරනත් එක්කම මම දකින්න ලකුණු 80 ගණන් 90 ගණන් ලබා ගන්න දක්ෂව ටිකක් ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මේ දුවලා පුතාලට මේ දේවල් කරන්න පුළුවන්. හොඳ ගිනි නිවන හමුදාවක් වෙන්න පුළුවන්. ගෙදරින් පටන් ගන්න. තමයි තාත්තා උගාවක් මහන්සි වෙලා ඉන්නේ. පාරේ ඉඳලා පෝලිං වල ඉඳලා කෑ ගහලා එන්නේ. එන්නකොට පුතා ගිහලා වතුර එකක් දීලා තාත්තේ. මම දන්නවා ඔයා මං අපි වෙනුවෙන් මේ මහන්සි වෙන්නේ කියලා.
චුට්ටක් එහෙම කරාම අර තාත්තගේ තියෙන කේන්තියත් අඩු වෙයි. මොකද දන්න තාත්තා මගේ වටිනාකම මේ දරුවන්ට තේරෙනවා කියලා. එතකොට අන්න එතනින් පටන් ගන්න ගිනි නිවන. මෙතන ඉන්න මේ මිදුව වෙන්න පුළුවන්. දෙව්මිනි සිතුමි මේ හැමෝටම පුළුවන් ගිනි නිවන, gedara ගිනි නිවන හමුදා බටය වෙන්න. අපි අනිත් පටන් ගමු ආශින්. ඉතින් ඕගොල්ලෝ ඒව කරන්න පුළුවන් ක්‍රම සර්ච් එක බෙදා ගන්න. එතකොට අපිට කියයි. ඒතර අපි අනිත් දරුවන්ටත් කියමු මෙහා මෙන්න අපේ රිද්මි මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා. මේකෙන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. හරි සතුටින් ඉන්න. මේ වගේ තමන්ගේ යාළුවෙක්ට දැන් මේ දේවල් අහන්න බැරුණා නම් ඒගොල්ලන් කියලා දෙන්න. එතනත් ගිනි නිවීමක් තමයි. එහෙම යනකොට ටික ටික ඒ වගේ ගිනි නිවන්න පුරුදු වුණාම මෙන්න මේ තියෙන කරදර ප්‍රශ්න ටික ටික අඩු වෙයි. ගිනි තියන්න හරි ලේසි. නිවන්න තමයි අමාරු. ඉතින් දක්ෂයෝ වීරයෝ තමයි ඒව නිවන්න කරන්න පුරුදු වෙන්නේ. ඉතින් අපි මේ වගේ දක්ෂයෝ පිරිසක් බිහි කරන්නයි මේ උත්සාහය. තව සුවල්ප මොහොතකින් අපි මේ සෙෂන් එක ඉවර වෙයි. ඊට පස්සේ අපි ආමත් සම්බන්ධ වෙලා අපි ඊටු ටික කතා කරගෙන යන්න ඕනේ. ඉතින් පුළුවන් නම් පොතක් තියාගෙන ඔකට වැදගත් දේවල් ලියාගෙන අපිට දෙයක් කියන්න තියෙනවා ඒකත් අපිට දැනුවත් කරලා අම්මලා තාත්තලාත් පුළුවන් නම් තව මීට වඩා මෙහෙම කරමු කියලා මේ හිතනවා නම් ඒවත් අපිට දැනුවත් කරන්න ඕනේ. මොකද ඒතර තමයි අපි මේ වැඩසටහන පාලදායිව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි පුංචි දරුවන්ට සමහරට එච්චරම තේරෙන්නේ නැති වෙනවත් අපි 3 වසරේ ඉඳන් 11 වෙනි දක්වා ඉන්නවා. අපි අහලා තියෙනවා චුතිසිතක් ගැන අහලා තියෙනවා අවසානට හිතච්ච දේ ගැන ඒ වගේ වචන ටිකක් අහලා තියෙනවා. අර හොඳ දෙයක් කතා කරොත් හොඳ දෙයක් හිතියොත් ඊළඟට පටන් ගන්න තියෙන එකත් බොහොම සන්තෝෂයක් දැනේ. දැන් අපි ගිනි නිවන්න කතා කරා බොහොම කාටවත් කරදර නොකරන දේවල් කතා කරා. දැන් අපි ඒ සෙෂන් එකේ ගිහලා අලුත් සෙෂන් එකක් දෙද්දිත් මම හිතනවා මේ දරුවන්ට හිතෙන්නේ නැති ඒ වගේ දෙයක්. ඔහොම තමයි පුතේ මේ හිත කියන දේ ඉස්සරහට යන්නේ. දැන් අර බැල්ලියෙක් උනේ ඒකයි. මේ කතාවේ කියන විදිහට. මොකද වෛරයෙන් තමයි මරුනේ. මගේ දරුවෝ ටික නැති කරා මාත් සංසාරේම මේ දරුවොත් නැති කරනවා කනවා කියලා වගේ අදහසකින් තමයි අර ඒ පළමු ආත්මයේ ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවේ මිය යන්නේ. ඉතින් එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? එලින්ම මේ ගනුදෙනුව ඉස්සරහට යනවා කිකිලියෙක් බැල්ලියෙක් වෙනවා. ඒ වගේ වෙන ඕගොල්ලෝ දැකලා ඇති දැනුත් සමහර පූසෝ එහෙම ඉන්නවා. ඒ තමන්ගේ පැටව ටිකම කනවා. එතකොට වෙන්නේ මොකක්ද අර ඔය කතාවම ගත්තොත් බැරලියෙක් වෙනකොට ඒ බැරලියකින් දරුවෝ වෙලා අර අනිත් කෙනා ඉපදෙනවා. ඒ වගේ බොහොම භයානකයි. දැන් අපි මේ දවස්වල වගේ දේවල් දකිනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ වෙලාවේ රූපායනයෙන් පාවිච්චි කරද්දී. මොකද අපි එහෙම ගාක් දේවල් ඇහෙනවා. හොඳම දේ තමයි දරුවෝ පුළුවන් තරම් දෙමාපියනි ඒ වෛරය ද්වේෂය ඇති වෙන අවස්ථාවන් වලට සම්බන්ධ නොකර ඉන්න පුළුවන් නම් හරිම වටිනවා. මොකද ඔකෙන් සෙතක් වෙයි කියලා මට හිතන්න අමාරුයි. වැරදි කරපු කට්ටියට ඒ වැරදි ඒ විදිහට දඬුවම් ලැබෙයි. මේ වගේ කාලයත් එක්ක විසඳෙයි. ඉතින් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද අපි කැමති නැහැනේ අපේ දරුවෝ බැලලියෝ කිලියෝ මූව කොටියෝ වෙලා ගනුදෙනු බෙර යනවට. ඒ නිසා අපි පුතාලා දුවලා දක්ෂ වෙන්න. ලෝකෙ විවිධ දේවල් දකි. බොහොම අර අපි ඔකට දහමෙන් අපිට කතා කරන්න පුළුවන් අවශ්‍ය නම් අර විවිධ කාල එනවා. ඒ සම්පatti කාල සම්පatti කියලා එකක් තියෙනවා. ඔය ගති සම්පත්තිය, කාල සම්පත්තිය, උපති සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය ආදී වශයෙන් මේ දේශනා කරලා තියෙනවා. ඒ කාලවල තියෙන රැස්වීම නිසා වන ප්‍රශ්නයක්. දැන් මේ කාලේ ගත්තොත් ඒ කාල සම්පත්තිය ගැටලුවක් තියෙනවා ලෝකෙට. අපේ රටට විතරක් නෙමෙයි. අපේ රටට වෙන විදිහකට දැන් බලපාලා තියෙනවා. අර ආපු සම්පත්තියේ විවිධ අවස්ථා දැන් කොරෝනා කාලෙත් එක්ක ආපු ප්‍රශ්න ලෝකෙට මේ කාල සම්පත්තිය ගැටලුවක් තිබ්බා. අපි දැක්කා ධන කුවේරයෝ තමන්ගේ නමට රෝහල් තියෙන අය බව ජීවිත නැති වුණා. ඒ කියන්නේ මොකද ඒ කාලේ හැමෝටම දරුණු විදිහට බල තාමත් තියෙනවා. නේ? එතකොට ඒ රටවල නායකයෝ වෙන්න පුළුවන්. දක්ෂ කට්ටිය ප්‍රසිද්ධ නළුනිලිය වෙන්න පුළුවන්. එහෙම බලපෑගෙන හැමෝටම කාල සම්පත්තියේ බලපෑම ආවා. තාමත් එනවා. දැන් යම් කිසි පාලනයක් තිබ්බත් තාම මොකද? ඒ නරක කාලයක් ආවහම ඊටමත් හොඳ කෙනෙක්ට උනත් තමන්ගේ සංසාරේ කරපු අකුසල වල විපාක බහින්න එන්න පුළුවන්. එනවා. ඒ කියන්නේ තමන් මේ ඊට හොඳ උපතක් ලැබිලා හොඳ විපාක ලැබෙමින් සිටියත් අර කාල සම්පත්තිය ගැටලුවක් ආවම එයාට ඒ විපාක දෙන්න විදිහක් නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු ආහාරයෙන් ගියක් ආවා කියලා. එතකොට සමහර හොඳටම සල්ලි තියෙන වෙන්න පුළුවන්. පින් කරලා සල්ලි හම්බෙලා. දැන් අපිට ඒකට උදාහරණ තියෙනවනේ.
ගෑස් පොලින් බැලුවම කියන්න පුළුවන්. දැන් අද සල්ලි තිබ්බත් ගෑස් නැහැ. එතකොට තමන්ට මුදලක් හොඳට හරි හම්බ කරගන්න පින තිබිලා තියෙනවා. හැබැයි කාල සම්පත්තිය ගැටලුවක්. රටේ ලෝකේ ගෑස් හිඟේ ඇවිල්ලා. දැන් සල්ලි තිබ්බට වැඩක් නැහැ. මේ වගේ මෙහෙම නරක කාලේ එනවා. අතීතයේත් අපි දේශනාවල අහලා තියෙනවා. මේ ලංකාවේ වෙච්ච කතා අපි අහලා තියෙනවා අතීතේ. මේ රහතන් වහන්සේලා වැඩ හිටි සමය බව මෙහෙම දරුණු නියංග දුර්භික්ෂාවු කාලා තිබිලා තියෙනවා. උන්වහන්සේලාට ඒ දාණය නැති වෙලා රහතන් වහන්සේ නමක්. ඉතින් රහතන් වහන්සේ නමකටත් දානයක් නැති වෙනවා කියන්නේ උන්වහන්සේ අන්සාර කරපු ධර්ම විපාකයක් ඉතින් පළ දෙන්න වෙනවා. ඉතින් අපි අහලා තියෙනවා ඒ වගේ අවස්ථාවල රහතන් වහන්සේලා අනිත් සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ පරිනිර්වාණය සිද්ධ කරගෙන තියෙන කැමැත්තෙන්. මොකද ඒතර තව ආහාර ඉතුරු ටික දෙනාට බෙදා ගන්න පුළුවන් නිසා. ඉතින් එහෙම උන්වහන්සේලාටත් උනා නම් අපිට වෙන එක අහන්න දෙයක් නෑ. තථාගතයන් වහන්සේ බව සමහර කාලවල මේ ධාන්‍ය වර්ග අස්සයන්ට දෙන මේ කෑම වළඳලා ඉඳපු කාල අපි අහලා තියෙනවා. ඒ කාල සම්පත්තිය වල ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච අවස්ථාවලදී අපි දක්ෂයෝ වීරයෝ බෞද්ධයෝ හැටියට මේව ගලප ගන්න. අපිට මේ මෙහෙම දේවල් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා අපි මේක අර ගහගෙන මරාගෙන කරන්න ගියොත් අපි හැමෝටම පුළුවන් සත්වත්තක මහා කැලයකට වෙලා ඉන්න අර වගේ. කොටි එක්කෙනෙකුට බයෙන් හැංගිලා ඉන්න මුවෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න ඕනේද කියලා හිතලා බලමු. අපිට මේ කාලයකට පස්සේ හම්බෙච්ච මිනිස් භවය බොහොම හොඳින් ගත කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි gedirin එක පටන් ගන්න. මේ සියලු සත්වෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන මානසිකත්වයෙන් ඉන්න. ඒ කියන්නේ මේ සියලුම සත්වයන්ට අපි උතුම් නිවන ලැබෙන්න දෙන්න පුළුවන් උපරිම දේ අපි දෙනවා. බෞද්ධ විදිහට අපි දන්නවා අපිට තියෙන උපරිම සතුට සැපේ තමයි නිවන. ඉතින් ඒකම දෙනවා. නැත්නම් අපිට වෙන දෙයක් දෙනවා කියලා කියන්න තිබ්බනේ. සියලු සත්වයන්ට ආහාර ලැබේවා, ගෑස් ලැබේවා කියන්නේ එහෙම නෙවෙයි. ඒවා ලැබෙයි. අපි උතුම් නිවනම ප්‍රාර්ථනා කරගෙන ඉන්න පුළුවන්. ඒක ඔකට ආර්ය මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ ඔය ඉදිරියට යන එක. මොකද ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්නේ රහතන් වහන්සේ නමක්. ඉතින් රහතන් වහන්සේ නමක් හැම මොහොතකම හිතන්නේ ওই විදිහට තමයි. මේ හැම දෙනාම නිවෙන්න ඕන කියලා. මොකද ඔයගොල්ලොත් අපි එක පුරුදු කරන්න. මොකද අපි නිවීම නම් ඉල්ලන්නේ නිවෙන්න නම් ඉල්ලන්නේ අනිත් අයට අපිටත් නිවීම ලැබෙයි. අපේ ආනන්දරෝ කිව්වා වගේ ආදරය දෙන්න, කරුණාව, මෛත්‍රිය දෙන්න අනිත් අයට. එතකොට සාර්ථක වෙයි. ඉගෙන ගන්නකොටත් එහෙමයි. දැන් ගණන් හදනවා කියමුකෝ අපි. තමන්ගේ යාළුවාට හරියට ඒක තේරෙන්නේ නැත්නම් උදව් කරන්න. මාල්ලිට වෙන්න පුළුවන්. එයාට දැනුම දෙන්න. එතකොට තව ඕගොල්ලන්ට ඒක ලැබෙයි. දෙන්න ලැබෙයි. දැන් අපේ සර්ට දැන් ඕගොල්ලන්ට පොතක් බලන්න නැතුව උගන්වන්න පුළුවන් වෙලා තින්නේ ඒකයි. දැන් සර් හැම මොහොතකම මේ දේවල් හිතනවා, ඕගොල්ලන්ට ඒවා දෙනවා, තව පහසු කරනවා. ඒකෙන් මේ සර්ට තව ලැබෙනවා ඒ දැනුම. තව හිතන්න පුළුවන් වෙනවා. ඒක තමයි වෙන්නේ. මේ වගේ මේ දහම ජීවිතේට යොදා ගන්න එහෙමයි. අනිත් තම මට වඩා අරයට අඩුවෙන් ලැබෙන්න ඕනේ නිසා මම මේ කියලා දෙන්නේ කියලා හැම හිතුවොත් කවදාවත් ඒකෙන් වාසියක් වෙන්නේ නැහැ. කවදාවත් එහෙම වෙන්න එපා. විභාගේ ලෑස්ති වෙනකොට තමයි හොඳ දෙයක් තමයි මතක් තේරුණොත් යාළුවටත් කියනවා මට මෙන්න මෙහෙම ක්‍රමයක් තේරුණා. අපි මේ විදිහට හදමු. එහෙම කියලා විභාගයේදී මේ අනිත් කෙනාට හොරෙන් කියලා දෙන්න ඒක නෙමෙයි කියන්නේ. ඒක හොර වැඩක් නෙමෙයි. එහෙම අවශ්‍ය නෙමෙයි. විභාගයට කලින් ලෑස්ති ඇස්තිලා තමන්ගේ යාළුවත් එක්ක බෙදා ගන්න. අනිත් එක තව මේක හොඳ රාත් ඉඳලා තව දෙනෙක්ට කියලා දෙන්න අපිට තව හොඳට තේරෙනවා. මේක ගුරුවරු හොඳට දන්නවා. මේ වගේ ඕගොල්ලොත් ගුරුවරයෙක් වෙන්න. තමන්ගේ මිත්‍රයාට නංගිට අම්මට තාත්තට දෙයක් කියලා දෙන්න. ඒ කියලා දෙන්න අපි හිතනවානේ ඒ ගැන හොඳට ගන්න. හොඳට හිතනවා. මොකද කියලා දුන්න හිතනවා මම මේක වැරදිද කියලා දුන්නොත් හරි නෑ කියලා. හොඳට හිතනවා ඒක විශ්ලේෂණය කරනවා. එහෙම කරන්න මනසට තාම තව හොඳට ගණන් හදන විදිය ගැටලුවකදී කොහොමද සර් කියලා දුන්න මේ කරුණු ඒ යම් කිසි චක්‍රයක කොහොමද යොදාගන්නේ තියෙන කියලා දුන්න න්‍යායන් කොහොමද යොදාගන්නේ කියන එක තව තේරෙයි. ඒ නිසා බය නැතුව කියලා දෙන්න. අනිත් කෙනාට දෙන්න ලැබෙනවා. දානය කියන්නේ දෙන්න. Tamanට ඕනේ නම් යමක් ඒ දේ Tamanට පුළුවන් මට්ටමින් දෙන්න. ඒක හොඳට හිතර ගන්න මේ දුවලා පුතාලා. ඒ වගේම තමයි. Tamanට නිවෙන්න ඕනේ නම් අනිත් අය නිවන්න. දැන් අපි මේ දවස්වල තියෙන අපි කතා කරා ඉස්සෙල්ලා තාත්තලා අම්මලා බොහොම ප්‍රශ්න වල ඉන්න ඉතින් පුතාලා දුවලා තවත් තරහ යන්න විදියට ජීවත් වෙන්න එපා. මොකද ගෙදර එනකොට හුඟක් කරදර වෙලා එන්නේ. තාත්තා සමහර පොලින් වල ඉඳලා හිටියත් අන්තිමට යනකොට අන්තිම ලයිනට බඩුන් ඉවර වෙනවා.
හුඟක් තරහ යනවා. ගෙදර එනකොට ළමයි මෙතන රණ්ඩු කරනවා නම් ඉගෙන ගන්න නැත්තම් තාත්තට තවත් තරහයි. එනිසා ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. යාගෙන හිතලා මේ තාත්තා මේ ඉදිරිය කරදර විඳින්න අපි නිසා. එනිසා මල්ලි නංගි අපි දෙන්න හොඳට ඉමු හොඳට ඉගෙන ගමු. තාත්තලා මර උදව් කරමු කියලා. ඔය පුළුවන් තරම් ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන ගින්න නිවන්න. කවදාවත් වරදින්නේ නැහැ. උදව් කරන්න. එතකොට මේ තියෙන කරදර ටික ටික අඩු වෙයි. දැන් අපි මීට කලින් සැරේ බෝඩ් එකේ ලියපු ඒ වැකිය මම හිතන්නේ ලියාගත්ත ඇති. ඒකෙත් කිව්වේ අපි ඔක තමයි. සියලුම සත්‍යයන් කෙරෙහි මෙත්තා සහගතව කටයුතු කරනවා කියලා. සබ්බ සත්‍යේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාධියං. මේක සිල්පදයක් විදිහට පුතේ ඔයගොල්ලෝ හිතේ තියාගෙන නිතරම පාවිච්චි කරන්න. ඒ සියලුම සත්‍යයන් කෙරෙහි මෙත්තා සහගත සිතින් යුතුව කටයුතු කරනවා. දැන් අපි එහෙම හිතුවනම් සමහරවිට අපිට ඔය පෝලිං වුණත් අඩු වෙන්න තිබ්බා. ඔය ආහාර අඩු වෙන වුණත් තව ටිකක් පාලනය කරන්න. මොකද දැන් ඔය යන හැම කෙනාම සමහර වෙලාවට තියෙන පුළුවන් තරම් ගන්න. පොකට් තෙල් නම් පොල් විරෙන්න ගහ ගන්න. කෑම ගන්න ගියා නම් සීනි ඔය දැකලා තියෙන සුපර් මාකට් වල ඒක කාලේ එනකොට සමහරු ඔක්කොම ටික ගන්න. සමහර විට ඊළඟට අර පොඩි ප්‍රමාණයක් ගන්න යන කෙනාට නැති වෙනවා. අයින් අර සබ්බ සත්‍යසු මෙත්තා සාගතේන චේතසා විහරණක් නැහැ. අනිත් කෙනා ගැන හිතන්නේ නැහැ. හිතනවා මට මදි වෙයි. මෙහෙම හිතනකොට පුරුදු වෙන අපි අනිත් කෙනාට බෙදා ගන්න ඕනේ. තවත් මෙහෙම කට්ටිය ඉන්නවා කියලා හිතන්න පුරුදු වුණා නම් සමහර විට ටිකක් ලේසි වෙන්න තිබ්බා. දැන් මම මේ කියන දේවල් සමහර ලේසි වෙන්නේ නැහැ. මොකද මේ කරදර එක්ක ඉන්න නිසා. පොඩ්ඩක් අපි බෞද්ධ විදිහට වෙනස් විදිහට හිතලා බලමු. තමයි ඔයගොල්ලෝ එහෙම කරලා ඉති සංසාරේ. මම හිතනවා අද වෙනකනුත් මේ හැමෝටම කොහොම හරි අම්මා තාත්තා මේ දේවල් කන්න බොන්න ලබා දෙනවා. මොන හරි ක්‍රමයකින් ලැබෙනවා ඉතින්. මේ නිසා පුංචි දෙයක් හරි බෙදා හදා ගන්න මේ වෙලාවේ. තමන්ගේ යාළුවාට කරදරයක් නම් පොඩ්ඩක් කතා කරලා අහන්න පුරුදු වෙන්න. කොහොමද ඔයාලට හම්බ? කොහොමද මේ දවස්වල වැඩ කරන්නේ කියලා අඩුම තරමේ වචනකින් හරි උදව්වක් වෙන්න. තමයි බැරි වෙන්න පුළුවන්. මොකද හැමෝටම ආර්ථික ගැටලු තියෙනවා. මේ ප්‍රශ්න පොදුවේ හැමෝටම තියෙන වෙලාවක තමන්ට සිද්ධයක් කරන්න ඒ ආර්ථික වශයෙන් හෝ වෙන යමක් භෞතික වශයෙන් කරන්න බැරි වුණත් වචනයකින් හරි තමන්ගේ යාළුවාගේ ගිනි නිවන්න පුළුවන් කෙනෙක් වෙන්න පුරුදු වෙන්න. ඔය ටික තමයි අතන විශේෂයෙන්ම මම හිතන් හිතී කතා කරන්න. තව මොනවත් අපිට විශේෂයෙන් දෙමාපියෝන්ගෙන් එහෙම තියෙනවා නම් අපිට කතා කරන්නත් පුළුවන් දරුවන් වෙනුවෙන් කතා කරමු කියලා. දැන් විභාගය එහෙම තියෙනව නේද අපේ දරුවන් ඉදිරි මේ දවස් දිනවල? ගන්නවා ඒ වෙද්දි ගොඩක් ඉස්කෝලවල වාර විභාග පවත්වලා ඉවරයි. සමහරගේ තාම මේ ප්‍රශ්න පත්‍ර බලලා ලකුණු මට්ටම් දීලා නැහැ. දැන් හෙටින් පටන් ගන්න අනිත් ඉස්කෝලේ පටන් ගත්තාන් පස්සේ ලකුණු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න ගන්නවා. ඔව් මේ සාමාන්‍ය පෙළ එහෙම මම කියන්නේ ඉදිරි විභාගات වෙනවා. ඔව් සාමාන්‍ය විභාගයේ මේ මැයි මාසේ පැවැත්වෙන 23 ගන්නවා. අපේ දරුවෝ සහභාගී වෙන මගේ පන්තියේ දරුවෝ 8 දෙනෙක් වගේ ඉන්නවා සාමාන්‍ය පෙළ විභාගෙට සූදානම් වෙලා ඉන්නවා. හොඳයි. දැන් ඒ වගේ තමන්ගේ අයියලක් කළා එහෙම විභාග වලට එහෙම සහභාගී වෙන්න ලෑස්ති නැති මෙතනත් සමහර ඉන්නවා ඉතින්. ඉතින් අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරමු දරුවන්ගේ විභාග කටයුතු සාර්ථක වෙන්න කියලා. අපේ ආශිර්වාදය අපි එකතු කරමු. ඔයගොල්ලොත් මෙතන පොඩි දරුවෝ තියෙනවා නම් ඒ වගේ ලෑස්ති වෙන්න දැන් ඉඳන්ම සර්ක කියලා දෙන වැඩ කටයුතු ඒ විදිහටම කරන්න. ඒ කියන්නේ තමන් සමහර ඔන්ලයින් සම්බන්ධ වෙනකොට අර පන්ති ඉන්නා වගේ නැති වෙන්න පුළුවන්. එහෙම නැතුව මම පන්ති තමයි ඉන්නේ මේක මෙච්චර මහන්සිලා මේවා කරන්න හිටගෙන අපි වෙන්නේ කියලා හොඳින් ඉගෙන ගන්න. මොකද අවසානයේ ඉගෙන ගත්තොත් ඒ දේ හොරකම් කරන්න බෑ. අපිට අහෙන මේ දවස්වල හොරකම් කරපු දේවල් ඇහෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇහෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ දැනුම ඒ හොඳ ගති ගුණ ඒ දේවල් හොරකම් කරන්න බෑ කාටවත්. ඒ නිසා මේ දේවල් එකතු කරගමු. මේ කරදර වෙච්ච වෙලාවේ මේ තියෙන මොහොතේ පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වෙමු. ඉතින් ආදරණීය අම්මලා තාත්තලාට කියන්නේ අපි ටිකක් බෞද්ධයෝ විදිහට ඒ දහමෙන් පුළුවන් නම් උත්තරයක් හොයාගන්න උත්සාහ කරමු. මොකද එකට එක කරන්න ගියා කියලා මම හිතන්න අමාරුයි අපිට එහෙම හරිම උත්තරයක් ලැබෙයි කියලා. මොකද වෛරයක් නේ තියෙන්නේ ඇත්තටම. වෛරයෙන් වෛරය නොසන්සිදේ නම් ඉතින් නොසන්සිදේම තමයි. මේක බුදුහාමුදුරුවනේ කිව්වේ. ඉතින් ඒකයි වෙනස් වෙන්නේ.
ඒ නිසා අපි උත්සාහ කරමු අපි හොඳ වෙමු. එතකොට ගෙදරින් පටන් ගමු. අපි නැත්තම් වෙන්නේ මේ දරුවොත් ලොකු වෙලා මේ වගේ අනිත් කෙනා ගැන හිතන්නේ නැතුව දක්ෂ විදිහට ඉගෙන ගත්තා. රටපාලනය කරන්න පුළුවන් දේ ආයතන වලට යන්න පුළුවන්. එතන ගිහිල්ලා මේ වගේම දේවල් නිර්මාණය වෙයි. ඒ නිසා අපි අපේ දරුවන්ගෙන් පටන් ගමු. පටන් අරගෙන දිගු කාලීන උත්තරයක් අපි හොයමු. කෙටි කාලීන උත්තර අපිට ලැබෙයි. මොකද අපි හොඳ දෙයක් කරන්න හිතනකොට ඒකට ආශිර්වාදය ලැබෙයි. මොකද අපි ඉස්සෙල්ලා කතා කරපු කාල සම්පත්තිය නැති වෙන්නේ ඒකයි. මොකද වැඩි පිරිසක් අසත්පුරුෂ ලක්ෂණ වලට ලක් වෙලා ගොඩක් සමාජයට ඒ බාහිර පතුරන්න පටන් ගන්න කාලාවම අපව ආරක්ෂා කරන දේවි දේවතාවනේ අපි කතා කරනවානේ පුණ්‍ය අනුමෝදනා කරද්දී ඒ රුක්ෂ දේවතාවන් වෙන්න පුළුවන් බුම්මට දෙවියන් කියලා අපි කියනවා අපිට අපි ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දේවරුන් ගැන අපි කතා කරනවා මේ දෙවියන්ට දෙවියෝ සතුටු වෙන්නේ මිනිස්සුන්ගේ සීල සුගන්ධය දැකලා කියලා අපි අහලා තියෙනවා. අපි වගේ කෑම කනවා එහෙම එකක් නැහැ. ඉතින් එහෙම දේවල් නැති වුණාම දෙවියන්ට අපහාසන්න ඉඳලා අපි ආරක්ෂා කරන්න බැරි වෙනවා. අපි දැන් ඒව අත්විඳිනවා වැස්ස නැහැ. දුර්භික්ෂ ඇවිල්ලා වැස්සත් ඒක බොහොම සැඩ වෙලා නේ. අපි ළඟදී දැක්කා මේ මිනිස්සු ඒ වතුරට ගහගෙන යනවා. කාලගුණ දේශගුණේ පවා මේ දේවල් පාලනය වෙන්නේ මේ මිනිස්සුන්ගේ ගති ගුණ අනුව කියලා තමයි කියන්නේ. ඒ ස්වභාව ධර්මය. තමන්ගේ ස්වභාවය අනුව තමයි ධර්මතාවය හැදෙන්නේ. ඉතින් එහෙම වෙනවා. එහෙම වෙන්න නොදී අපි නිරන්තරයෙන් මේ කියනවා වගේ සියලු සත්‍යෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර විතර කියන මානසිකත්වයෙන් ඉන්න පුළුවන් නම් අපි සමාජයට බොහොම සාන්තියක් සිතක් එකතු කරන්න. එහෙම වුණාම ක්‍රමානුකූලව ස්වභාව ධර්මයත් ආපහු වෙනස් වෙයි. ඉතින් මේක කරන්න තනියෙන් කරන්න අමාරුයි එකතු වෙලා කරන්න පුළුවන් තරම්. මේක ගෙවල් වලින් පටන් ගමු අපි. දරුවොත් එක්ක එකතු වෙලා මේ බුදු පහන තියෙන වෙලාවට පොඩ්ඩක් අපි මෛත්‍රී වඩලා ඊට පස්සේ මේ මොහොතේ විතරක් නෙමෙයි හැම මොහොතකම මේ කරදරයෙන් පීඩාවෙන් ඉඳන් මිනිස්සු ගැනත් අපි බොහොම කරුණාවෙන් දැකලා අපි පුළුවන් විදිහට අපේ ජීවිතයත් ගැට ගහගෙන යන්න පුරුදු වුණොත් ක්‍රමානුකූල මේ දේවල් වෙනස් වෙයි. අපි අහලා තියෙනනේ විශාලා මහනුවර තුම්බේ දුරුනේ ඒ ගිහිල්ලා සෙත් සාන්ති මේ දේවල් කරලා ඒ තුන් සූත්‍ර දේශනාවයි කරාදී අර හිටපු අසත්පුරුෂ බලවේග බලා ගියා කියලා. දැන් මොකද මේ වෙලාවේ අසත්පුරුෂ බලවේග තමයි ගොඩක් මේ මිනිස්යන්ට ළඟා වෙලා ඉන්නේ. එතකොට පුළුවන් තරම් ලෝකෙ පුරාම නරක දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ මිනිස්සු අතර මොකද අසත්පුරුෂයෝ අපි ප්‍රේතයෝ වෙන්න පුළුවන් යක්ෂයෝ වෙන්න. ඒගොල්ලන්ගේ ආහාරය වෙන්නේ දුස්සීල දුර්ගන්ධ. ඒගොල්ලෝ කැමති මේ කළු කිරණ වලට. නිතර බැන ගන්න දේවල්, වෛරය පතුරනකොට, ලේ දකින්නකොට ඒවට තමයි ඒගොල්ලෝ ආස. ඉතින් එහෙම දේවල් වෙන්න තමයි ලෝකෙ හේතු හැදෙන්නේ. අපි දැක්කා දරුණු යුද්ධ ඇති වුණා. ඒ ලස්සන සුන්දර රටවල් විනාශ වුණා. ඒ වගේම තමයි අපේ රටේ දැන් ටිකක් කලකෝලහල වැඩි. දැන් අද පොය දවස් වුණත් මම හිතන වෙනද තරම් ආගමික කටයුතු නැති වෙන්න පුළුවන්. මොකද මිනිසුන්ට වෙලාව නැහැ. මොකද මිනිසුන්ට කරදර වැඩි. බඩගින්න ඉදිරියට එනවා. එහෙම වුණාම එහෙම ප්‍රශ්න ඇති වුණාම අර අසත්පුරුෂ බලවේග සන්තෝෂ වෙනවා. ඒගොල්ලෝ කැමති. දැන් අපිට ආහාර ලැබෙනවා මේ මිනිස්සු මහා මරා ගන්නවා. පුංචි ඉත්තල් පවා දැන් වෛරය පැතිරෙන ගන්න ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් එහෙම හිටියාම අර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න අමාරුයි. දෙවියන්ට කිට්ටු වෙන්න අමාරුයි. මොකද දෙවියන් සතුට වෙන විදිහ දේවල් දකින්න. ඉතින් තථාගතයන් වහන්සේ දෙවෙනි වර වැඩම කරා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. පංචනාගදීපෙට තමයි අවස්ථාව වැඩම කරේ. මේ වෙලාවේ දැන් මේ නැවතත් ඒ තථාගතයන් වහන්සේ වඩින්න ඕනේ අවස්ථාවක් මේ රටට මේ ලෝකෙට. ඉතින් අපි අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ දකින්න විදිහ දේශනාවල් කොහොමද කියලා. දහම දකින්න කියලා කිව්වේ. ගුරුවරයා කරගන්න කියලා කිව්වේ. පටිච්චසමුප්පාද දහම දකින්න කෙනා ඒ දහම හරියට දකින්න කෙනා මාව දකි කියලා කිව්වේ. ඉතින් අපි මේ වගේ හරියට දහම දැක්කොත් තථාගතයන් වහන්සේ අපි තුනට වඩිනවා. අපේ හදවතට වඩි. ඉතින් ඒකට අවශ්‍යම කාලයක් මේක. ඒ නිසා මේ පුතාලා දුවලා හොඳට ඉගෙන ගන්න ගම ඒ දහම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුරුදු වෙන්න ඕනේ අපි දැන්. තව. ඉතින් මේ දේශනාව අපේ ස්වාමීන් වහන්සේගේ දේශනාවයි අපේ මේ සාකච්ඡාවයි සර් ලබා දෙයි. ඉතින් මේක හොඳට අහන්න අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා බලන්න. වෙන හැමෝම කරන දේ සමහර විට හරිය යන විදිහ හරිය නෑ වෙන්න පුළුවන්. අපි මේ වෙලාවේ කිසිම වෙලාවක අවතාක්ෂේරු කරන්නේ නැහැ මේ තරුණ පිරිසක් එකතු වෙලා මේ ප්‍රශ්න විසඳන්න කරන ඒ කාර්යය. ඉතින්
ඒකෙන් හොඳක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. සමහරට වැරදි කරන කෙනෙක් වුණත් හැදෙන්න පුළුවන් මේ වෙලාවේ. ඒකට අපි එහෙම දෙයක් නෙවෙයි කියන්නේ. හැබැයි දිගු කාලීන උත්තරයක් මම කතා කරන 10න් ගන්න පුළුවන් උත්තරයක්. පොය දවසේ බෞද්ධ විදියට. අපි මේ මට්ටමට මානසිකත්වය හදාගමු ගෙදරින්. අපි ඉන්න බොහොම සුළු පිරිසක් වෙන්න පුළුවන්. අපි ටික දෙනා මේක කරොත් අපි එක්කෙනෙක්ට පුළුවන් තා 5 දෙනෙක්ට විතර මේක පුළුවන් අපි ඉන්න හොඳම හිතවත් අයට මේ වගේ දෙයක් කියලා දෙන්න. එහෙම අපි මේක බෝ කරමු. අපි ගිනින් නිවන හමුදා. ඔහොම ගියොත් කෙටි කාලයක් යනකොට අපිට හොඳ දෙයක් දැනගන්න ලැබෙයි. ඒක කරන්න අවංකව කරන්න. Tamanට ගැහුවත් ගහන්න නැති මානසිකත්වයක් අපි හදාගන්න. අපි අහලා තියෙනවා. ලෝකෙ වැඩි දෙනෙක් අදහන ආගමේ ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා මේ තමන්ගේ දකුණු පැත්තට ගැහුවොත් වම් පැත්තත් අල්ලනවා. ඒකෙන් කිව්වේ ගුටි කන්න කියලා නෙමෙයි. ඒකෙන් කිව්වේ අර වෛරයෙන් එන කෙනාගේ වෛරය එතකොට අපි යාට එකට කරන්නේ නැතුව මෙන්න මේ ගාථාවම තමයි එතන තියෙන්නේ. මේ හැම දෙයක් ඇතුළෙම තියෙනවනේ නම් කිස් පණිවිඩයක්. ඕකම තමයි තියෙන්නේ. නහි වේරෙන වේලානේ නැත්තම් වමට ගහදි දකුණු අල්ලන්න බෑනේ. මේ ජේසුස් වහන්සේත් ඒ බුදුහාමුදුරුවෝ කියපු දේම ඔහොම සරල විදියකට තේරෙන විදියට තවත් කියලා දුන්නා. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ අපි. ඉතින් ඒ වගේ බොහොම කරුණා කියන්නේ බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න පුළුවන් මානසිකත්වයේ තියෙන පිරිසක් පවා අද මේ ලෝකේ වෙලා තියෙන දේවල් නිසා ඒ තත්ත්වයෙන් බැහැරට යනවනේ අපි දකිනවනේ. මේ පාස්කු ප්‍රහාර ආදී නිසා මේ මිනිස්සුන් තුලත් දුකක් ඇති කරලා එහෙම වුණාම වෙන්නේ අර අසත්පුරුෂ බලවේග තව තවත් ශක්තිමත් වෙන එක. ඉතින් අපි මේ වෙලාවේ අපි ජේසුස් වහන්සේ අහලා තියෙනනේ කුරුසේ යන ගැහුවත් කාටවත් හානියක් කරේ නැහැ කියලා. ඉතින් අපි මේ හොඳ දේවල් හැම ආගමකම හොඳ දේවල් තියෙනවා. ඉතින් අපි හැම දෙයකින්ම ගන්න පුළුවන් හොඳ දේවල් ජීවිතේට ගමු. තව තවත් අපි කරන හොඳ වැඩ තව තවත් හොඳින් කරන්න ඕනේ කාලයක් මේක. උපරිමයෙන් පුළුවන් මට්ටමේ. අපිට කරන්න බැරි වෙච්ච හොඳ වැඩ තවත් මතක් කර කොහොම හරි යහපත් දේවල් කරන්න ඕනේ. දැන් සිංහල අවුරුද්ද ලැබුවා. මට සමාවෙන්න මට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න බැරි වුණා. අපේ දරුවෝ පිරිසට සර්ට ඇතුළු සියලු දෙනාටම. ඉතින් කරදර හමු වුණත් අපි අවුරුද්ද සැමරුවා. ඉතින් ඒකෙන් කරන්නේ මේ සමහරට ඒ කරපු සෙල්ලම් જાති ඒ ගම හරහා දුවන දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් කරන්න බැරි වෙන්නේ නැති. හැබැයි ඒ සැබෑ අර්ථය මම දැක්කස දරුවන්ට ඒවල තිබ්බ කොහොමද අපි අවුරුද්ද සමරන්න ඕනේ කියලා. ඉතින් ඒක බලන්න. අලුත් අවුරුද්දක් කියලා අපි කියන්නේ. පරණ අවුරුද්දක් අපිට තියෙනවා. මේ පරණ අවුරුද්ද කියන එකේ ඒ දවස් අන්තිම දවසක් එනවා. එතනින් පස්සේ පුණ්‍ය කාලයක් තියෙනවා. ඉතින් පුණ්‍ය කාලයේදී කරන්න ඕනේ. අර පරණ අවුරුද්දේ කරපු තමන්ට කරන්න බැරි වෙච්ච හොඳ දේවල් මතක් කරලා තමන්ගේ හතින් වෙච්ච වැරදි මතක් කළේ වයින් කරලා තමන්ට තවත් හොඳින් කරන්න පුළුවන් දේවල් හිතලා තමන් අතින් වෙන්න පුළුවන් වැරදි තියෙනවා නම් ඒවත් අමතක කරලා අලුත් වෙන එක. ඉතින් මම හිතනවා ඒ වීඩියෝ රටේ එක තිබුණා මේ දරුවෝ දෙමාපියොත් එක බලන්න ඇති. බැරි වුණා නම් ආයෙ බලන්න. එදාම වෙන්න ඕනේ. දැන් ඉඳන් අලුත් අවුරුද්ද කරගන්න. ඊළඟ මොහොත අලුත් අවුරුද්දක් කරගන්න. හිතලා තමන්ට මේ පාර සමහරට හරියටම අපි ගෙදර කරන දේවල් කරන්න නැති හරියටම ගිල්ලිපගිනි මොලවන්න නැති. මොකද ඉස්සර නම් අර ගිය අවුරුද්දේ සමහර ගෑස් එක දාන්න නැති ඉසිරට උගාලා. මේ පාර ගෑස් නැහැ. ඒ නිසා හරියටම අති සිංහලයා ඒ කරපු විදියට ඒ දර ටිකක් දාලා කිරි උතුරවන්න නැති. ඉතින් අපි ඒ වගේ සතුටු වෙමු. මොකද අපි නැති දෙයක් ගැන හිතා දුක් කරනට වඩා තමන් ගාව තියෙන දේ, තමන්ට ලැබිලා තියෙන දේෙන් සතුටෙන් ඉන්න පුරුදු වුණා නම් හොඳයි. මොකද මේ අපි හැමෝම බොහොම පුංචි කාලයක්නේ ජීවත් වෙන්නේ. අවුරුදු උපරිම 80ක් 90ක් 100ක් ඉන්නේ. 100 කියන්නේ පුතාට ගණන් කරගෙන විනාඩියෙන් විතර දෙකකින් විතර. ඒක තමයි. බොහොම කෙටි කාලයක්. ඒ නිසා ඒ අම්මලා තාත්තලාත් ඒකේ සමහරට රසත් ඇති මේ පාර කෑම එක. මොකද ඒ දරලිපේ උයලා එහෙම ගත්තාම විශේෂ රහක් ඔකේ තියෙනවා. අපි වගේ මේ සතුටු වෙම අයියෝ අපිට අරක නැහැ මේක නැහැ මේක දුක් වෙවි ඉඳලා නිකම්ම කාලේ ගත කරනකොට තියෙන දේ සතුටෙන් ගත යුතු කරමු. ඉතින් ඒ සුබ අලුත් අවුරුද්දක් කරගමු එකතු වෙලා අපි. ඒකේ සර්කිප් එකේ තියෙන වීඩියෝ පටේ මොකද්ද මේ කිරි උතුරන්නේ මොකටද? මේ දේවල් පුතාලා ඉගෙන ගන්න. මේ දේවල් ඔයගොල්ලෝ ඉස්සරහට ගෙනියන්න ඕනේ නැත්නම් මේවා එන්නෙම නැති වෙලා යයි. ඉතින් සමහරට ගෙදර අයියලා මල්ලිලා එකතු වෙලා පුංචි අවුරුදු 20ක් තියන්න නැති එකතු වෙලා සෙල්ලම් කරන්න. ඉතින් හරි හොඳයි. ඒ වගේ සමගියෙන් ඉදිරි කාලයක් ගත කරගෙන යමු. තමන් තමයි දක්ෂ වෙන මේක සුබ කරගන්නවද අලුත් කරගන්නවද කියලා. ඉතින් මම මේ මතක් කරා වගේ අපි මේ අවුරුද්දේ
තව තවත් තමන්ට කරන්න පුළුවන් හොඳ වැඩ කරමු. තමන්ට කරන්න බැරි වෙච්ච දේවල් අලුතෙන් කරමු. තමන් කරපු නරක වැඩක් තියෙනවනම් ඒ දේවල් නොකරමු. තමන් අතින් වෙන්න පුළුවන් නරක වැඩක් තියෙනවනම් මේක වෙන්න මොනවද ඉන්නේ? ඕක ඇත්තටම මේක යහපත් දේ කරන්න වෑයම් කිරීම කියලා කියන්නේ. මේක නිවනට යනකොට සම්මා වායාමයේ කියලා කියනවා. ඒ පුතාලා ඉස්සරහට යනට ඉගෙන ගන්න. අපි ලෝකේ පැත්තෙන් හරියට ඉන්න අපි සම්මා වායාමයේ කියන එක අපි කරමු. නිවැරදි දේ කරන්න වෑයම් කරමු. ඒකට හොඳ වීරයක් තියෙනවා. හොඳට හිතන්න පුළුවන් හොඳ විදියට. ඉතින් ඒ වගේ දහම යොදා ගන්න. පුතාලට ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දුන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය උනත් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න මුලින් යොදා ගන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ හතර ආකාරය. ඒ ව්‍යායාම කරන ආකාරය. හරිම සරලයි. හැබැයි හිතලා කරන්න ඕනේ. මේ විදිහට කරන්න. එහෙමනොත් ඔබතුමාට දරුවන්ට දෙන්න පණිවිඩ ඇති. ඉතින් කාලයේ ඒ ටික කරගෙන යමු අපි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ දිගටම මේ සත්කාර කරගෙන යන්න ලැබෙන්න කියලා. දීර්ඝ පුණ්‍ය අනුමෝදනාවක් අපි කරන්නේ නැතුව කාලෙක උපරිම ප්‍රයෝජන ගමු. හැබැයි පුණ්‍ය අනුමෝදනාව හරි වැදගත්. එහෙනම් ඔයගොල්ලෝ හිතා ගන්න මේ කරපු මේ වෙලාවේ සමහරට ලංකාවේ බොහොම ටික දෙනා මේ වගේ මෛත්‍රියක් ලෝකෙට පතුරවන මේ මොහොතේ ගොඩක් කරදර වෙන මොහොතක්. ඉතින් අපි ඒක ඖෂධයක් මේ විශ්වයට ඔය හිත් වලින් ඒක දෙන්න. තමන්ගේ අම්මා තාත්තාගෙන මේ සුජීවත්ව සිටින සියලු දෙනා සිහිපත් කරගන්න. රට ජාති ආරක්ෂා කරන පාලනය කරන මේ සියලු දෙනා. හමුදා වෙනම නෑද හිතමුතුන හැමෝටම මේ මෙත් කිරණ පතුරව හරින්න. ඒ වගේම මේ පරිලෝකීය පිරිස මේ ළඟදී මේ පරිලෝකීය පිරිස වෙන්න පුළුවන්. තමන්ගේ නෑද හිතමුතුන් සංසාරේ දෙමාපියෝ හැම දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ රට ජාති ආරක්ෂා කරන මේ අපිව ආරක්ෂා කරන දෙවි දේවතාවුන් සියලුම දෙනා සිහිපත් කරන දෙවියන්ගේ ආරක්ෂාව පිහිට රැකවන්න ඕනෙම මොහොතක්. ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළේ තුන් පිරිසම සිහිපත් කරගෙන මේ පුණ්‍ය කුසල ශක්තිය ඕගොල්ලෝ රැස් කරගත්ත මෛත්‍රී කරුණාව හැම දිනාටම විහිදුල පතුරව හරින්න හැම මොහොතකම ආරක්ෂාව ලැබෙයි. ඉතින් මේ පුණ්‍ය අනුමෝදනාව හිතේ තියාගෙන ඒ සියලු දෙනාම ඒ සුගතිගාමි වෙන්න මෙච්චර තැන එහෙම වෙලා අවසානයේ නිවිලා ගිහිල්ලා පිරිලා ගිහිල්ලා නිවිලා ගිහිල්ලා ඒ නිවනින්ම දැනසෙන්න කියලා සාදුකාරයක් කියලා ප්‍රාර්ථනා කරලා ඒ මානසිකත්වයට කටයුතු කරන්න. චාමර මහත්තයා වැඩසටහන ඉතුරු කාලය ඔබතුමාට කරගෙන යන්න අපේ දරුවන්ට අවශ්‍ය පණ්ඩිත ටික දී අපි මේ ඉදිරියටත් ලබන පාරත් අපිට අවස්ථාව ලැබුණොත් සම්බන්ධ වෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගම්මාත්මයා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. හැම පොය දිනයකම අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ ආකාරයෙන් දරුවන්ට සරල තැන ඉඳලා කියලා දෙන්න. ගැඹුරු තැන් වලින් දරුවෙකුට කියලා දෙනවට වඩා සරල තැන ඉඳලා දරුවෙක්ට අවබෝධ කරගන්න නැත්නම් උකහා ගන්න පුළුවන් ආකාරයෙන් ඉතාමත් වටිනා පණිවිඩ මේ දරුවන්ට ලබා දෙන්න අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් මේ කාර්ය බහුල වෙලාවෙත් ඔබතුමා හැම පොයේදීම එකතු වීම නැවත ස්තුතිවන්ත වෙන මේ දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ වෙනුවෙන් අපේ පන්තියේ වැඩ කටයුතු වෙනවා. ඉතින් අපි දරුවනේ මේ වැඩසටහනේ අද දවසේ ගොඩක් දරුවෝ අඩු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අපි බැලුවොත් එහෙම දැන් මේ කාලේ අවුරුදු කියන කාල සීමාව ගත්තොත් ගොඩක් අය ගෙවල් වල විනෝද වෙන්න ඒක නැත්නම් ක්‍රීඩා කරන්න ඒ වගේ දේවල් වලට දරුවෝ යොමු වෙලා තියෙනවා. දෙමව්පියොත් යොමු වෙලා තියෙනවා. ඒවා කරන්න ඕනේ. නමුත් පුතේ මේ අද උතුම් පොහොය දිනය කියන එක ගොඩක් අයට අමතක වෙලා තියෙනවා. අපේ වැඩසටහනටත් අපිට කාටවත් එහෙම අත දික්කලා වැරද්දක් කියන්න බෑ. නමුත් තම තමන්ගේ හිත ඇතුලෙන් තම තමන් කල්පනා කරොත් අපි මූල තැන දෙන්න ඕනේ අපේ ධර්මයට පුතේ. මොකද අපේ ජීවිතේට අපිට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් ගන්න අපිට මේ ලෝක ධාතුව තුල වෙන කොහෙවත් නැහැ පුතේ. අපිට වෙන කිසිම කෙනෙක්ගේ පිහිටක් නැහැ. සරණක් නැහැ පුතේ. හැම කෙනෙක්ම තම තමාගේ වැඩ කටයුතු තම තමාගේ ආත්මාර්ථය පිණිස සිදු කරන ලෝකයක් මේක. ඉතින් ඒ තුළ අපිට අපේ ජීවිතවලට තියෙන එකම අස්වැසිල්ල මේ ධර්මය. ඉතින් ඒකට අපි මුල් තැනක් දෙනවා නම් ඇත්තටම මේ උතුම් පොහොය දින මාසෙකට එක දවසයි එන්නේ. ඒ මාසෙකට එක දවසක් එන මේ උතුම් පොහොය දින ඉතාමත් වැදගත් කියන එක සියලු අය මම මේ කියන්නේ මේ පන්තියේ දරුවෝ විතරයි මේ දෙමව්පියෝ විතරයි කියලා සියලු දරුවෝ සියලු දෙමව්පියෝ සියලු බෞද්ධ ජනතාව ඒක තේරුම් ගත යුතුව තියෙනවා. ඉතින් ඇත්තටම අද බෞද්ධයන්ගේ පුනරුදයක් අවශ්‍ය කාලයක් මේ රටේ කාලීනව ලැබෙන ප්‍රශ්න ඇති වෙලා මේ ඇත්තටම අර කිව්ව ආකාරයේ වෛරය පතුරවන නැත්නම් වෛරය එක එක්කෙනාගේ අතර ගලා යන කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක නිවැරදි කරගන්න
අපි මේ ධර්මයෙන් පෝෂණය වෙනවා නම් අපි මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එක අඳුර ගන්නවා නම් මෛත්‍රිය කියන වටිනාකම අඳුර ගන්නවා නම් ඒ තුල අපිට මේ ලෝක නිවි සැනසී යන්න අවශ්‍ය සියලු පසුබිම් හදන්න පුංචි තැනකින් පටන් අරන් දායකත්වයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු දරුවන්ට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ සම්බන්ධ වීම සම්බන්ධව. මොකද මේ සම්බන්ධ වීමමත් තවත් දරුවන්ට ඒක ආශිර්වාදයක් නැත්නම් ආදර්ශයක් බවට පත් වෙනවා. මෙවන් කාලයක මෙවන් මොහොතක මේ කාලය වැය කරලා මේ විදිහට සම්බන්ධ වීම. ඉතින් දරුවන්ගේ දෙමව්පියන්ටත් දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා මේ දරුවන් මේ සඳහා යොමු කිරීම සම්බන්ධව. ඉතින් අද දවසේත් අපි ඊටමත් හරබර වූ ඊටමත් වටිනා වූ කරුණු කාරණා කීපයක් ඔස්සේ කතා කරා. ඒකේ මූලිකම දේ නැවතත් අපි මතක් කරමු ස්වාමීන් වහන්සේගේ ආරම්භයේම අපේ ගයන් මහත්මයා ප්‍රමුඛ එතුමන්ගේ පුංචි පුතණුවන්ගේ ආරම්භය වුණා. ඒක අහඹු සිදුවීමක් වුණා. ඒ අහඹු සිදුවීම කාලීනව යම්කිසි ආශිර්වාදාත්මක අවශ්‍යතාවයක් වුණා. ඉතින් ඒක ඇත්තටම මේ ආකාරයෙන් ගැළපීමක් සිද්ධ වුණා. ඒකටම ගැළපෙන විදිහට මම අද මගේ සිතිවිල්ලක් මෙතන බෝඩ් එකේ දාලා තිබ්බා. මේ සියල්ල තුළ එකම දෙයක් ඇති වෙලා තිබ්බා. ඒ සියලු දේ තුළ තිබ්බේ මෛත්‍රිය කියන එක අපි ලෝට පතුරවීම ඉතාමත් වැදගත් කියන එක. ඒකෙම තිබ්බා වෛරයෙන් අපි අත්මිදිය යුතුයි. වෛරයෙන් කවදා නොසන්සිඳෙනවා කියන පණිවිඩය ඒ තුලම අපිට ලැබිලා තිබ්බා. ඉතින් මේ වටිනා දේ මේ ආකාරයෙන් අපි හතර බෙදා හදා ගැනීමට හැකියාව මේ වෙලාවේ ලැබීම ඉතාමත් වටිනා වූ කුසලයක් අපිට පටිසන්ධීමක් කියලා මම පෞද්ගලිකව පිළිගන්නවා. ඉතින් මේ මොහොත අපි මේ පරිසන්දීපු සිතිවිල්ල එහෙම නැත්නම් අපි මේ පරිසන්දීපු අපේ සංස්කාර ධර්මයේ අපි ඉදිරියට තව තවත් වර්ධනය කරලා අපි ඉදිරි ආත්ම භාවයන්ගේ මෙහි ඊටමත් වටිනා වූ ප්‍රතිඵල නැවත නැවත නෙලා ගන්න අපිට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඒ වගේම ඒ තුලම වෛරය සහ ක්‍රෝධය වැනි වැරදි සිතිවිලි අපේ ජීවිත වලින් අපේ සිතිවිලි වලින් ඈතටම යන්නත් මේම අවස්ථාවක් වේවා කියලා හදවතින්ම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ අපිට විනාඩි මට 8ක් විතර තියෙනවා පේනවා. අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබතුමාගේ අවසරය තියෙනවා නම් ඔව් පුළුවන් ගන්න. අපි මෛත්‍රී කරුණාව ඕනේ වෙලාව කාර්ය මෛත්‍රී අවශ්‍ය වෙලාව මගේ පුතත් ඉන්නවා සම්බන්ධ වෙලා. අපි පුණ්‍යානුමෝදනාවක් කරමුද සර්? එතකොට පුතාට කරන්න දෙන්නද? අනිවාර්යයෙන්. ඉතින් අපි අවසන් කරමු. හරි ගන්න. පුතේ පුණ්‍යානුමෝදනාවක් කරමුද අපි එකතු වෙලා? මම වදගෙන මේ දරුවෝ ඔක්කොම එකතු වෙලා පුණ්‍යානුමෝදනා කරමු. උදෑසන පටන් මේ මොහොත දක්වා මල් පාන් පූජා කළා. ත්‍රිසජ්ජායනා කළා. සත්‍යකතා මහා පුණ්‍යයක් ලැබුණාද. අද ධර්මයේ සාකච්ඡා කිරීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් එක්ස්ප්‍රස්කරගත්තා මහා පුණ්‍ය ගංගා කුසල ගංගා. පළමුවෙන්ම මේ නිමන්න මත සිටින උමනාව තරඟ සිටින මගවඩ හිනාව ඒ බෙදෙන්නේ පාසක පාසකායන හිමිවන පිළිසිත. ඒ වගේම දෙමාපියන් නෑදෑ හිතමිත්‍රන් ගුරුවරුන් සයකසයකාවන් සාමිදාවන් සම්ගීනියන් දුදරුවනක සමන්ඩ වලිකටයකින් තරම්ම වතුරු විදිතකින් නෝ දව්වක් උපහාරයක් කලා වූ සියල්ම දෙනා මේ මොහොතේ සිහිපත් කරගන්න අප විසින් මේ එක්ස්ප්‍රස් කරගත්තා වූ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ සියලුම දෙනා කරේ විහිදුවා පතුරවා හරිනවා විහිදී පැතිරී යාමෙන් ඔවුන් කෙරෙහි වැද පැමිණියන් ග්‍රහපද පද්දව දෝෂාන්ධකාර ඇස්වා කටවා හෝවා අවුල්දව සතසංකාකාර දෝෂාන්ධකාර ප්‍රසාදෝදීන් භූත වේවා ඒ අය යම් අභාව ස්ථාන ඒ අය නිබ්බාන පරම සුඛින් සුඛිත කරවෙත්තාගේ සාදුකාරයක් කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශක්‍ර දෙවියන් සාපරංග තානාසීස ලෝකවාසී සියලුම දෙවිමා රාජවරුන්ගේ පරිවාරයෙන් අපිට සාතු මහා රාජකීය රාජ්‍ය කරන්නා වූ ධිතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛෂ්ණවය කියනා වූ සතරවරම් දෙවිමා රජවරුන්ගේ පරිවාරයෙන් අපිට විෂ්ණු කතරගම සමන් පත්තිනි දැඩිමුණ්ඩ ඊනායක ගම්බාර බණ්ඩාර ආදී වශයෙන් විවිධාකාර නංගොත් වලින් පෙනී සිටිමින් විපතරපත් ජනතාවට පිහිට ආරක්ෂා සපයන්නා වූ සියලුම දෙවිමා රජවරුන්ගේ පරිවාරයෙන් අපි සිහිපත් කරගන්න. ඒ සියලුම දෙවියන්ගෙන් මේ පුණ්‍ය ගංගා කුසල ගංගා වීදුවා පතරවා හරිනවා විහිදී පැතිරී යාමෙන් දෙවියන්ගේ දේවානුභාවයේ විද්‍යේ දීප්තිය බලය පරිමාණ ඥානෙ වැඩි දියුණු වේවා. දෙවියන් ශ්‍රී සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනය සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා. දෙවියන් දසකුසලෙන් නිදෙත්වා දසකුසල ලැබත්වා දසගුණ ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සිටිත කරවෙත් භාග්‍ය සාදුකාරයෙන් දී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ ගියව පිරිස් සිහිපත් කරගන්න 31 කවුරු ලෝකෙ ඉදියා පැවති කාලේ අප වෙනුවෙන් දීපුදුලා මේ ගියව පිරිස්
ඒ වගේම තමන්ගේ නෑදෑයන් සිහිපත් කරගන්න 91 කල්පයක් පුරාට අප හා සම්බන්ධ වී කටයුතු කරලා තරහින් මැල්ල ගිහිල්ලා අද අපේ ජීවිතය ගැන බලාගෙන විවිධ ලෙඩ රෝග ඇති කරමින් අපේ නිවන් මඟද බාධා පමුණුනේ යම් කිසි ලක්ෂණම් අම්මේ කරගන්න යෙදුණා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා සියලුම දෙනා කෙරෙහි වීදුව අපතරවනවා වීදී පැතිරී යාමෙන් සසර පුරාට කරගෙන ආවා වූ සියලුම ණය ගන්න දෙන මෙසින් මිනිමාට පත් වේවා ඒ අය යම් අභාව ස්ථානවල සිටිනම් මින්නත් බින්දී සම්තර සුගතියක් දා ලබත්වා ඒ අය දස අකුසලෙන් මිදෙත්වා දස කුසල වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛකාරයත්වා කියලා සාදු පැරැද්දික ප්‍රාර්ථනා. එනම් පුණ්‍ය අනුමෝදනා කිරීම තුළින් එක්රැස් කරගත්තා මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ආල බලමහිමෙන් මේ අද්දවැදීම මේ සම්බුද්ධ ශාසනයේදීම ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැන්සී පැන්වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පුණ්‍ය ගංගා කුසල ගංගා වල බලමයිමෙන් මේ මිහිමල්ල මත ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා පහළ වේවා පහළවන්නා වූ අරියතුන් වහන්සේලා අරියත් මෙහෙණින් වහන්සේලා අතරට එකතු වී ඔබටත් මටත් එක අරියතුන් වහන්සේ නමක් වීමට වාසනාවක් උදා වේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා. සියලු දෙනාටම දරුවන් සරණයි. දරුවන් සරණයි පුතේ. ඔව් ගෑනු මහත්මයා එහෙනම් අපි අද වැඩසටහන ඉවර කරමු. ගෑනු මහත්මයා තවත් පොන්චි පණිවිඩ මොනවද තියෙනවද? අපි අවසන් කරමු නේද එහෙනම්. හරි. ගෑනු මහත්මයා අපි එහෙනම් ඉදිරි පොය දිනෙත් අපි මේ වැඩසටහනෙන් මේ ආකාරයෙන්ම සම්බන්ධ වෙනවා. අද සම්බන්ධ වුණු ගෑනු මහත්මයාටත් ගෑනු මහත්මයාගේ පුංචි පුතුන් දෙපළටත් ඒ වගේම අපේ පන්තියේ දරුවන්ටත් මම ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙමින් අද දවසේ වැඩ කටයුතු මෙතනින් ඉවර කරන මේ වැඩසටහනේ සියලු දෙනාට තෙරුවන් සරණයි.